ආයුබෝවන් ආදරණීය දූපුතුන් අපි පිළිගන්නවා DP Education online පාසල සහ DP Education YouTube අධ්‍යාපන නාලිකාවෙන්. ඉතින් දුවේ පුතේ පහුගිය කාලේ අපි 11 ශ්‍රේණිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළා ඉතිහාසය පළවෙනි පාඩම. දුල පුතාලට මතක ඇති අපි ඉතිහාසයේ පළවෙනි පාඩමේදී කාර්මික විප්ලවය කියන මාතෘකාව යටතේ විශාල විෂය කරුණු ප්‍රමාණයක් අධ්‍යයනය කළා. ඉතින් එම පාඩම නරඹලා ඒකෙන් දැනුම ලබාගෙන විභාගයට සූදානම් වෙන අතරේ දරුවෝ ගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා දැන් කවද්ද 11 ශ්‍රේණියේ දෙවැනි පාඩම ආරම්භ කරන්න කියලා. ඔන්න දුවේ පුතේ අද සිට අපි විෂය කරුණු රාශියක් සහිත දීර්ඝ පාඩමක් වන 11 ශ්‍රේණියේ ඉතිහාසයේ දෙවැනි පාඩම ආරම්භ කරනවා. ඔබට අපි දිගින් දිගටම ඉදිරිපත් කරන මෙවැනි වීඩියෝ පට කීපයක් මගින් මෙම පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය කරගන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳී සිටිමින් 11 ශ්‍රේණියේ දරුවන් විභාගය සඳහා සූදානම් වෙන දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය දැනුම මෙම පාඩමෙන් ලබා ගන්න අපිත් සමග අත්වැල් බැඳ ගන්න කියලා. හොඳයි. දුල පුතාලට මතක ඇති මේ ඉතිහාසය විෂයෙහි සමහර විෂය කරුණු මීට පෙර පාඩම් වල කතා කරලා තියෙනවා. 9 ශ්‍රේණියේදී 8 ශ්‍රේණියේදී දුල පුතාලා මේ සමහර පාඩම් ඉගෙන ගත්තා. ඒවායේම ඇතැම් දීර්ඝ කිරීමක්, ඇතැම් විෂය කරුණු පුළුල් කිරීමක්, වැඩි දුරට සාකච්ඡා කිරීමක් තමයි සමහර වෙලාවට 11 ශ්‍රේණියේ පාඩම් වලින් සිද්ධ වෙන්නේ. ඉතින් හැමෝම ඊටාම ආදරෙන් අපිත් එක්ක එකතු වෙලා මේ පාඩම් ටිකත් එක්ක සම්බන්ධ වෙලා මේ පාඩම් ටික මනවින් හදාරලා සාර්ථකව විභාගෙට ලියන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම බලමු නේද 11 ශ්‍රේණියේ දෙක පාඩම මොකක්ද කියලා. ඉතින් අපි දන්නවා තාම මේ දුල පුතාලා ලොකු විෂය දැනුමක් තියෙන දරුවෝ නෙමෙයි. තාම 11 ශ්‍රේණියේ දෙක පාඩම ඉගෙන ගන්න මට්ටම කියන්නේ මූලික දැනුමනේ තියෙන්නේ. ඒ නිසා අපි පුංචි පුංචි විෂය කරුණු සරලවම සාකච්ඡා කරමින් ගැඹුරු දේවල් වගේම පුංචි පුංචි දේවලුත් හොඳින් සාකච්ඡා කරමින් අඩුපාඩුවක් නැතුව සාකච්ඡා කරමින් සම්පූර්ණ පාඩම ආවරණය කරගමු නේද? හැමෝම සූදානම්නේ. හොඳයි බලමු 11 ශ්‍රේණියේ ඉතිහාසය දෙක පාඩම මොකක්ද කියලා. මේ විෂය නිර්දේශය හදලා තියෙන්නේ දුවේ පුතේ සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරලානේ. ඒ කියන්නේ ඔබ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න සූදානමින් ඉන්න දරුවෙක්. සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ඔබ සාමාන්‍යයෙන් ඔබේ ජීවිත කාලෙදී ඔබේ ජීවිත කාලෙදී මූණ දෙන පළවෙනි ජාතික මට්ටමේ විභාගය. ඒ කියන්නේ මේ විභාගයේ ප්‍රතිඵල මත තීරණය වෙනවා ඔබ ඊළඟට මොකද කරන්න කියලා. දැන් දුල පුතාලාට මතක ඇති 5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට ආවා. 6 ශ්‍රේණියෙන් 7 ශ්‍රේණියට ආවා. 7 ශ්‍රේණියෙන් 8 ශ්‍රේණියට ආවා. ඒ සඳහා වර්ෂ අවසාන විභාග තිබ්බනේ. හැබැයි ඒ විභාගවල ඔබේ ප්‍රතිඵලයේ මට්ටම කවරක් වුණත් ඔබ ඊළඟ ශ්‍රේණියට ගියා. සාමාන්‍ය පෙළ විභාගෙ එහෙම නෙමෙයි. මෙහි ප්‍රතිඵල මතයි ඔබට ඔබේ අනාගතයේ මොනවා කරන්න වෙනවද? ඔබ විද්‍යා ගණිත විෂය ධාරාවන් තෝරගනීද? එහෙම නැත්නම් වාණිජ්‍ය එහෙමත් නැත්නම් කලා විෂය ධාරාව තෝරගනීද? තාක්ෂණ වේදය තෝරගයිද? ඔබට උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබෙයිද? ඒ සියල්ල තීරණය වෙන්නේ මෙහි ප්‍රතිඵල මත. ඒක නිසා මේක ඔබ ලියන පළවෙනි ජාතික මට්ටමේ විභාගය. දැන් ඔබ කවදා හරි රැකියාවකට එහෙම ගිහිල්ලා ඔබ ඉදිරියේ ඉන්න ඉන්ටර්විව් බෝඩ් එක නැත්නම් අපි කියනවා සම්මුඛ පරීක්ෂණ කමිටුවට ඔබේ සුදුසුකම් ටික තියෙන ෆයිල් එක බාර දෙනවනේ. ඒ බාර දුන්නාම අපි ඒකේ දාන්නේ නැහනේ මං 7න් 8ට පාස් මේ තියෙන්නේ ලකුණු. මං 9න් 10ට පාස් මේ තියෙන්නේ ලකුණු කියලා එහෙම අපි දාන්නේ නැහනේ. හැබැයි දුවේ පුතේ සාමාන්‍ය පෙළ සහතිකය අපි දානවා. උසස් පෙළ සහතිකය අපි දානවා. අපේ උපාධි සහතිකය අපි දානවා. නැත්නම් අපේ වෘත්තීය සුදුසුකම් පෙන්වන සහතික අපි දානවා. එහෙනම් මේක ඔබ ලියන ජාතික මට්ටමේ පළවෙනි විභාගය. ඒ නිසා ස්ථිර අධිෂ්ඨානයකින් ඉහළම ප්‍රතිඵල ගන්නවා. ඒ සඳහා DP Education YouTube නාලිකාවෙන් ලබා දීලා තියෙන මේ පාඩම් අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. අවැසි වෙයි කියන සිතුවිල්ලත් එක්ක ජීවිතේ ඉහළම තැනකට යන්න පුළුවන්. හොඳ ප්‍රතිඵලයක් ගන්නවා කියලා හිතාගෙන අපි වැඩ ටික කරමු. 11 ශ්‍රේණිය කියන්නේ ඉතින් ලොකු වගකීමක් තියෙන දුල පුතාලා තමයි නේද? අපි බලමු මොකද්ද දෙවෙනි පාඩම කියලා. දුවේ පුතේ ඉතිහාසය 11 ශ්‍රේණිය දෙක පාඩම ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. අපේ රටේ දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික
වෙනස්කම් රාශියකට තුඩු දීපු යුගයක් තමයි බ්‍රිතාන්‍ය පාලන සමය. ඉතිහාසය පුරාම අපේ රටට වරින් වර විදේශ ආක්‍රමණ එල්ල වෙලා තියෙනවා. අපි අහලා තියෙනවා කාලිංග මාග ආක්‍රමණය ගැන, එලාරගේ ආක්‍රමණය ගැන, පළවෙනි රාජරාජ සහ ඔහුගේ පුත් පළවෙනි රාජේන්ද්‍රගේ ආක්‍රමණය ගැන, සත්ද්‍රවිඩ ආක්‍රමණය ගැන, ෂඩ්ද්‍රවිඩ ආක්‍රමණය ගැන, සේනගුත්තික ආක්‍රමණය ගැන අපි වරින් වර අහලා තියෙනවානේ. ඒ අපේ ඉතිහාසයේ මුල් ඓතිහාසික යුගයේ ඉඳලා අනුරාධපුර යුගයේ ඉඳලා වරින් වර එල්ල වෙච්ච විදේශ ආක්‍රමණ. පස්සේ කාලෙක අපේ රටට බටහිර රටවල බලපෑම එල්ල වුණා. පෙර අපරදදිග වෙළඳ සම්බන්ධතා ඇති වෙලා 14 15 16 සියවස්වල යුරෝපයේ ඇති වෙච්ච පුනරුදයත් එක්ක යුරෝපීන් පෘතුගීසි, ස්පාඤ්ඤ, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ වගේ ජාතිකයෝ දේශ ගවේෂණ පටන් අරගෙන ඒගොල්ලෝ ලෝකේ පුරාම වෙළඳාම සඳහා ගිහිල්ලා වෙළඳ ද්‍රව්‍ය සොයාගෙන ගිහිල්ලා ඒ වගේම ඒගොල්ලොන්ගේ ආගම් ලෝකේ පුරාම ප්‍රචාරය කරලා එතනින් නොනැවති එයාලා ලෝකේ පුරාම තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න ලෝකේ අලුත් ප්‍රදේශ හොයාගෙන ගිහින් තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න යටත් විජිත පිහිටවන්න පෙළඹුණ බව අපි දන්නවා. ඒ බලපෑමට අපිත් අහු වුණා. යුරෝපීන් පෙරදිගට ආහම පෙරදිග පැත්තේ ඉස්සරහින්ම වගේ තියෙන රටවල් තමයි ලංකාව, ඉන්දියාව. කොහොමදත් අපේ රට පිහිටලා තියෙන්නේ ඉන්දියන් සාගරයේ මධ්‍යගතව නිසා බොහෝ රටවල බලපෑමට අපේ රටට ලක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ වගේම ලංකාව පිහිටලා තියෙන්නේ පෙර අපරදෙදිග මුහුදු ගමන් මාර්ගය කියන එකත් දූල පුතාලා දැනටමත් දන්නවා. පෙර අපරදෙදිග මුහුදු ගමන් මාර්ගයේ තියෙන රටක් හැටියට පෙරදිග වෙළඳුන් අපරදිගට යනකොටත් අපරදිග වෙළඳුන් පෙරදිගට එනකොටත් අපේ රට ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් අපි අතීතයේ අහලා තියෙනවද ඔය පුතේ පෙරදිග සහ අපරදිග වෙළඳුන් ලංකාවේදී හමු වෙලා තම වෙළඳ භාණ්ඩ හුවමාරු කරගත්තා කියලා. එහෙනම් ලංකාව ඒ කාලේ පෙරදිග වෙළඳ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසත් පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් අපට අදහස් කරන්න තියෙන්නේ බොහෝ රටවල බලපෑමට අතීතයේ ඉඳලම ලංකාව නතු වෙච්ච බව. පෙර අපරදෙදිග මුහුදු ගමන් මාර්ගයේ තියෙනකොට ඕක වෙළඳ මාවතක්නේ. අපි සේද මාවත කියලාත් කියනවනේ මුහුදු සේද මාවත. ඉතින් පෙර අපරදෙදිග වෙළඳුන් පෙරදිගින් අපරදිගට අපරදිගින් පෙරදිගට යනකොට කොහොමත් අපේ රට හම්බ වෙනවා. ඒ වගේම අපේ රටේ වටිනා වෙළඳ ද්‍රව්‍ය කුරුඳු, කුළුබඩු, මුතුමැණික්, ඇත්දල, අලි ඇතුන් අපේ රටෙන් අපනයනය කරානේ. ඒ නිසා මේ වටිනා වෙළඳ ද්‍රව්‍ය තියෙන නිසාත් අපේ රටට විදේශ ජාතිකයෝ ගොඩක් ආවා. විදේශ බලපෑම් වලට අපේ රට ලකුණා. ඒ වගේම අපේ රට ගැන විදේශිකයෝ ගොඩක් දැනගෙන හිටියා මේ වෙළඳාම හරහා. කොහොම වුණත් යුරෝපීන් ආසියාතික ප්‍රදේශවලට පෙරදිගට පැමිණීමත් එක්ක අපේ රටට ඔය පෘතුගීසි ඊළඟට ලන්දේසි බලපෑම් එල්ල වුණා. නමුත් දුල පුතාලා දන්නවා එක දෙයක්. පෘතුගීසීන්ට ලංකාවේ යුගයක් නිර්මාණය කරන්න බැරි වුණා. ඒ කියන්නේ පෘතුගීසි යුගය කියලා එකක් නැහැ. ලන්දේසි යුගය කියලා එකක් නැහැ. පෘතුගීසීන් වෙරළබඩ අල්ලාගත්ත පමණයි. මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත්ත විතරයි. රට වටේට වෙරළබඩ පටියක් අල්ලගත්ත විතරයි. රටේ අභ්‍යන්තර ප්‍රදේශවල ස්වාධීන පාලනයක් තිබ්බා. රටේ අභ්‍යන්තර ප්‍රදේශ යටත් උන්නේ. කෝට්ටේ රාජධානිය පැවතුණා, සීතාවක රාජධානිය පැවතුණා, මහනුවර කන්දඋඩරට රාජධානිය පැවතුණා. එතකොට ඒ යුගවල අපේ පාලනයන් තමයි තිබ්බේ. එතකොට අපි කෝට්ටේ යුගය, එහෙම නැත්නම් මහනුවර යුගය එහෙම කියලා හඳුන්වනකොට ඒ අතරේ යම් ප්‍රදේශ කීපයක් පමණක් පෘතුගීසි බලපෑමට නතු වුණා. ලන්දේසි බලපෑමටත් ඒ වගේම තමයි. ඒ නිසා එම අවදිවල සුළු සුළු බලපෑම් මෙරට වෙරළබඩ ප්‍රජාවට පෘතුගීසින්ගෙන් ලන්දේසින්ගෙන් එල්ල වුණත් එයාලට ලංකාවේ දේශපාලන ආර්ථික හෝ සමාජ සංස්කෘතික ක්ෂේත්‍රයේහි ලොකු වෙනසක් කරන්න ලැබුණේ නැහනේ. මොකද අපේ රට ඒ වෙන විට ස්වාධීන රාජ්‍යයක්. අපේ රජෙක් අපිට හිටියා. අපේ රට අභ්‍යන්තර ප්‍රදේශ කවුරුත් යටත් කරගෙන තිබ්බේ නැහැ. ඒ නිසා පෘතුගීසීන්ගෙන් ලන්දේසීන්ගෙන් නම් දුවේ පුතේ අපට එල්ල වෙච්ච බලපෑම බොහොම අඩුයි. සුළු සුළු වෙනස්කම් ටිකක් වුණා. නමුත් ඔගොල්ලෝ දන්නවා 1796 ලන්දේසීන්ගෙන් වෙරළබඩ අත්පත් කරගත්ත ඉංග්‍රීසි ජාතිකයෝ එහෙමත් නැත්නම් අපි කියනවා බ්‍රිතාන්‍යයන් නොබෝ කාලෙකින් රටේ අභ්‍යන්තර ප්‍රදේශත් යටත් කරගත්තා.
1815 වෙනකොට උඩරට රාජධානියත් යටත් කරගත්තා. ඉතින් දුවේ පුතේ උඩරට රාජධානියේ බලය තහවුරු කරගත්තා කියන්නේ අපේ ස්වාධීනත්වය අපිට නැති වුණා. සම්පූර්ණයෙන්ම අපේ දිවයින යටත් වෙච්ච දෙයක් වුණා. දුවලා පුතාලා දන්නවා ඉතිහාසයේ කවදාවත් අපි හරියාකාරව යටත් ජාතියක් වෙලා හිටියේ නෑ. දැන් මම උදාහරණයක් හැටියට කිව්වොත් එලාරගේ ආක්‍රමණ සමයෙහි රුහුණේ කාවන්තිස්ස රජුගේ පාලනයක් තිබ්බා. දුටුගැමුණු රජතුමාගේ පිය රජතුමා. පියා. එතකොට එලාරගේ ග්‍රහණයට නතුව පැවතියේ රජරට ප්‍රදේශ පමණයි. නැත්තම් මහවැලි ගඟෙන් උඩ කොටස. එතකොට රටේ සම්පූර්ණ ආධිපත්‍යය එලාර පාලකයාට තිබ්බේ නැහැ. රටේ යම් ප්‍රදේශයක් ස්වාධීනව අපේ රජෙක් පාලනය කළා. ඒ වගේම අපි ගත්තොත් පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය කරගෙන ලංකාව මුම්මුඩි ශෝල මණ්ඩලම් කියලා නම් කරලා පාලනය කරපු සොලී පාලකයන්ට පළවෙනි රාජේන්ද්‍ර පළවෙනි රාජරාජ මේ පාලකයෝ දෙන්නට රජරට ප්‍රදේශවල බලය තිබ්බා. රුහුණේ ප්‍රදේශ ස්වාධීනව ප්‍රාදේශීය පාලකයන් විසින් පාලනය ගෙන ගියා. තවත් උදාහරණයක් කිව්වොත් පෘතුගීසීන් කෝට්ටේ අල්ලනකොට සීතාවක මායාදුන්න ප්‍රබල රාජ්‍යයක් ගොඩනගලා කොළඹ කොටුව හැර අනිත් ප්‍රදේශ බොහොමයක් අත්පත් කරගෙන තිබ්බා. ඒ කාලේ යාපනයේ වෙනම රාජ්‍යයක් තිබ්බා. ලන්දේසීන් වෙරළබඩ අල්ලනකොට රට අභ්‍යන්තර ප්‍රදේශවල විමල ධර්මසූරිය රජු එහෙමත් නැත්නම් ලන්දේසීන් එනකොට ලන්දේසීන් ඇත්තටම විමල ධර්මසූරිය රජු සමගත් සාකච්ඡා කරා වෙරළබඩ වෙළඳාමට සම්බන්ධ වෙන්න. ඉන් අනතුරුව දෙවනි රාජසිංහ රජු ලන්දේසීන් එක්ක එකඟතාවයකට ඇවිල්ලා වෙරළබඩ ප්‍රදේශ ඔවුන් අත්පත් කරගත්තා පෘතුගීසීන්ට පහර දීලා. හැබැයි ඒ වෙන විටත් රට අභ්‍යන්තර ප්‍රදේශවල ස්වාධීන රාජ්‍යයක් පැවතුණා. රටේ උඩරට රාජ්‍ය පැවතුණා. කෝට්ටේ ඇතුළු වෙරළබඩ පෘතුගීසීන් අල්ලනකොට රට අභ්‍යන්තරයේ විමල ධර්මසූරිය වගේ රජවරු පාලනය කරා. සෙනරත් රජුරු වෙරළබඩ ප්‍රදේශ ලන්දේසීන් අල්ලනකොට රට අභ්‍යන්තරයේ දෙවනි රාජසිංහ වගේ පාලකයෝ පාලනය කළා. ඒකෙන් පේනවා මොකද්ද? දීර්ඝ කාලයක් අපේ රට විදේශ ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම යටත් නොවී පැවතියා. වසර 2500ක ලංකාවේ ලේඛනගත ඉතිහාසයක් තියෙනවනේ, ලිඛිත ඉතිහාසයක්. සාහිත්‍ය මූලාශ්‍රවල ලියවිච්ච ඉතිහාසයක්. ඒ ඉතිහාසය ඇතුලේ ලංකාව සම්පූර්ණයෙන්ම විදේශ ආධිපත්‍යයට නතු වුණේ 1815 උඩරට යටත් වීමෙන් පස්සේ. පැහැදිලි නේද දුල පුතාලට මම මේ කියපු කාරණේ? දුවල පුතාලා ලංකා ඉතිහාසය ගත්තාම ගොඩාක් ඈතට ඓතිහාසික යුගය, එහි මුල් ඓතිහාසික කොටස, මුල් ඓතිහාසික යුගය කියලා කියන. ඉන් එහාට තියෙන පූර්ව ඓතිහාසික යුගය. ඉන් එහාට තියෙන අපි ඔය ගල් යුගය කියලා හඳුන්වන ප්‍රාග්ඓතිහාසික යුගය ගත්තාම අවුරුදු 1,25,000කට පෙර අවුරුදු 1,25,000කට පෙර ඒ යුගයේ ඉඳලම ලංකාවේ ආදිකාලීන මානවයෝ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ හෝමෝ සේපියන් වර්ගයේම ආදිකාලීන මිනිසුන් ඉඳලා තියෙනවා. එතකොට ලංකාවේ ඉතිහාසය ගත්තොත් අවුරුදු 1,25,000ක් තරම් ඈතට දිව යනවා. ඒක දුල පුතාලා 10 ශ්‍රේණියේ දෙක පාඩමෙන් කතා කළා. මතක ඇතිනේ? ඔබ ඉගෙනගෙන ඇති. ඒ ඉතිහාසය ඇතුලේ ලේඛනගතව තියෙන්නේ අනුරාධපුර යුගයේ සිදුවීම් වල ඉඳලා ඉදිරියට. බුදුන් වහන්සේගේ ලංකා ගමනය, විජයාවතරණය වගේ සිදුවීම් තමයි එහි සඳහන් පැරණිම සිද්ධි. ලේඛනගතව තියෙන සිද්ධි. ඒ ඉතිහාසය ඇතුලේ අපි සම්පූර්ණයෙන් විදේශ පාලනයකට නතු වුණා නම් ඒ බ්‍රිතාන්‍ය පාලන සමය පමණයි. දැන් ඔබ හිතයි එතකොට සර් අර කාලිංගමාගහෙම අල්ලලා ඉන්න කාලේ අපි ගොඩාක් අසරණ වෙලා හිටියනේ කියලා. ඔව් කාලිංගමාග රජරට ප්‍රදේශ අත්පත් කරගෙන ලොකු ව්‍යසනයක් ඇති කරා රටට. හැබැයි ඒ කාලේ ප්‍රාදේශීය පාලකයෝ කීප දෙනෙක් බිහි වුණානේ. ගෝවින්ද මලයේ, දඹදෙනියේ, එතකොට යාපහුවේ, සුබ සෙනෙවි, සංක සෙනෙවි, තුන්වෙනි විජයබාහු, බුවනක බාහු ආදිපාද වශයෙන් ප්‍රාදේශීය පාලකයෝ බිහි වුණා. ඒ අතරින් දඹදෙනිය ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටියා. එහෙමනම් කාලිංගමාගට අපි සම්පූර්ණයෙන්ම නතුනේ නැහැ. පැහැදිලි නේද මං කියන එක? දැන් මට මේ ඔක්කොගෙම කියන්න ඕන උනේ මොකද්ද දුවේ පුතේ? මේ ඔක්කොගෙම මට කියන්න ඕන උනේ ඉංග්‍රීසීන් නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයන් 1815 මුළු දිවයිනම යටත් කරගන්න කම්ම අපි පූර්ණ වශයෙන් යටත් ජාතියක් වෙලා හිටියේ නෑ. අපි ස්වාධීනව හිටියා. රටේ කවර හෝ ප්‍රදේශයක අපේ රජෙක්, අපේ ස්වාධීන රාජ්‍යයක් තිබ්බා කියන එක. පැහැදිලි නේද? නමුත්
1815 අපි සම්පූර්ණ විදේශ ආධිපත්‍යයට යටත් ජාතියක් බවට පත් වුණා. එතෙන් පටන් අපේ රටේ දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික ක්ෂේත්‍රවලට විශාල වශයෙන් බටහිර බලපෑම් එල්ල වුණා. යුරෝපීය බලපෑම් එල්ල වුණා. බ්‍රිතාන්‍යයන් හරහා අපේ රටේ ක්ෂේත්‍ර ගණනාවක වෙනස්කම් ඇති වුණා. අපි ඉගෙන ගන්න විදිය, අපි අඳින පළඳින විදිය, අපි සමහරු අපේ මධ්‍යම පාන්තිකයෝ කන බොන හැසිරෙන කතා බහ කරන විදිය, ඒගොල්ලොන්ගේ සමහර සිරිත් විරිත් සංස්කෘතිකාංග, ඊළඟට අපි රැකියාවක් කරන විදිය, මේ සියල්ලම නිර්මාණය වෙන්නේ බ්‍රිතාන්‍ය පාලනය පසුබිම් කරගෙන. උදාහරණයකට අපි දැන් වැටුපකට වැඩට යනවා නම්, අපි රස්සාවකට යනවා වැටුපකට. වැටුපකට රැකියාවක් කරන ක්‍රමය කවුද ඇති කළේ? බ්‍රිතාන්‍යය. අපි ඉගෙන ගන්න යනවා විෂය නිර්දේශයකට අනුකූලව. විභාගයක් ඉලක්ක කරගෙන. මේ ක්‍රමය ආවේ කොහෙන්ද? බ්‍රිතාන්‍යයන් හඳුන්වලා දීපු අධ්‍යාපනය හරහා. අපි විවාහ මංගල්‍යයකට යනවා ටයි කෝට් දාගෙන, සපත්තු මේස් දාලා. අපි එතන ගිහිල්ලා හැඳි ගෑරොප්පු වලින් කනවා. මේ සංස්කෘතිය අපිට ආවේ බ්‍රිතාන්‍ය පාලනය කේන්ද්‍රයෙන්. අපේ සමාජයේ මධ්‍යම පාන්තිකයෝ කම්කරු පන්තියක් කියලා ඉන්නවා පිරිස්. ඉහළ ධනවතුන් ඉන්නවා. වැවිලිකරුවෝ ඉඩම් හිමියෝ ව්‍යාපාරික ප්‍රජාව ඉන්නවා. එවැනි සමාජ ක්‍රමයක්. ඉංග්‍රීසි කතා කරන සමාජ පැලැන්තියක් ඉන්නවා. බටහිර සිරිත් විරිත් වලට හැඩගැහිච්ච මේ සමාජ වෙනස්කම්, මේ ආර්ථික වෙනස්කම්, මේ සංස්කෘතික වෙනස්කම්, ඒ වගේම අපි මේ අද දකින දේශපාලන වෙනස්කම් ටික. පෘතුගීසින්ගෙන් ලන්දේසින්ගෙන් ආපුවා නෙමෙයි දුවේ පුතේ. අද මේ අපි දකින දේශපාලන වෙනස්කම්. ඒ කිව්වේ දේශපාලන පක්ෂ තියෙනවා, මැතිවරණ තියෙනවා, මිනිස්සු ඡන්දේ පාවිච්චි කරනවා. ඒ කිව්වේ මිනිස්සු ගිහිල්ලා ඡන්දය දාන්න යනවා, ගිහිල්ලා ඡන්දේ දාලා එනවා. වැඩිපුර ජනතාවගේ කැමැත්ත හිමි කරගත්ත පක්ෂය රටේ පාලක පක්ෂය වෙනවා. එම පක්ෂය විසින් රටේ ආණ්ඩුවක් පිහිටවනවා, පාර්ලිමේන්තුව කියන එක. එතකොට මේ අපි දේශපාලනයේ භුක්ති විඳින දේවල් ටිකක් තියෙනවානේ. දේශපාලන පක්ෂ, දේශපාලන නායකයෝ, දේශපාලන මත, දේශපාලන දර්ශන, ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තුව, මැතිවරණ, සර්වජන ඡන්ද බලය, මේ දේවල් අපට සියල්ල ලැබුණේ අගමැති, කැබිනට් මණ්ඩලය, මේ දේවල් සියල්ල ලැබුණේ බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිඵලයක් විදිහට. එහෙනම් පෘතුගීසින්ගෙන් ලන්දේසින්ගෙන් නොවෙච්ච බලපෑමක් බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදු වූ බව දැන් මේ දූල පුතාලට පැහැදිලි. ඔන්න අපි පාඩමට හොඳ ප්‍රවේශයක් ගත්තා. පාඩම පටන් ගන්න කලින් පාඩමේ වටපිටාව හඳුනගත්තා. එහෙනම් ඔබ දැන් එක දෙයක් දන්නවා. මොකද්ද? අපේ රට පූර්ණ යටත් විජිතයක් වුණේ අපේ ඉතිහාසය ඇතුළත 1815. සම්පූර්ණ යටත් විජිතයක් වුණේ. අපේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් යටත් වුණේ. අපේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන් නැති වෙලා අපි විදේශ ආධිපත්‍යයට යටත් ජාතියක් බවට පත් වුණේ 1815 බ්‍රිතාන්‍යයන් උඩරට යටත් කරගත්තට පස්සේ. එතනින් පස්සේ තමයි අපේ රටේ මම අර ඉහත කියපු දේශපාලන වෙනස්කම් ටික, මම අර ඉහත කියපු ආර්ථික වෙනස්කම් ටික. දැන් උදාහරණයකට කෝපි වගාව, තේ වගාව, රබර් වගාව, පොල් වගාව, කොකෝව වගාව, ආනයන අපනයන ආර්ථිකය, මෙහි දේවල් පිටරට යවලා මුදල් උපයන ක්‍රමය, වෙළඳපොළ ආර්ථිකය, ව්‍යාපාරික ප්‍රජාවක් බිහිවීම, බැංකු බිහිවීම, කර්මාන්ත බිහිවීම, කම්කරු පන්තියක් බිහිවීම, ඒ විතරක් නෙමෙයි. ඔය යුගය ඇතුලේ මහා මාර්ග දුම්රිය මාර්ග ඉදිවීම, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටීම, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටිලා ආනයන අපනයන ආර්ථිකයකට හැඩ ගැසිච්ච ජන සමාජයක් බිහිවීම, වැටුපක් මුල් කරගෙන ශ්‍රමය වගුරන කම්කරු පන්තියක් බිහිවීම, ඒ වගේම අනුරාධපුර යුගයේ ඉඳලා පැවති, මුල් ඓතිහාසික යුගයේ ඉඳලා පැවති ස්වයංපෝෂිත කෘෂි කර්මාන්තය වෙනුවට වාණිජ්‍ය භෝග වගාව, අපි වතු වගාව කියන්නේ. එවැනි ක්‍රමවේද හරහා මුදල් ලිපීම, ඒ කියන්නේ ඒවා තමයි ආර්ථික වෙනස්කම්. දැන් පේනවනේ දේශපාලන වෙනස්කම් වෙලා තියෙනවා, ආර්ථික වෙනස්කම් වෙලා තියෙනවා. ඒ වගේම මම ඉහත සඳහන් කළා සමාජ සංස්කෘතික වෙනස්කම්, ඉංග්‍රීසි කතා කරන පැලැන්තියක්, බටහිර සිරිත් විරිත් අනුගමනය කරන පැලැන්තියක්, ටයි කෝට් දාලා හැඳි ගෑරොප්පු වලින් කන, කමිස කලිසම් අඳින පැලැන්තියක් බිහිවීම, එවැනි සමාජ වෙනස්කම්. ඒ වගේම මධ්‍යම පාන්තික සමාජයක්, ව්‍යාපාරික ප්‍රජාවක්, ධනවතුන්, සල්ලිකාරයෝ, ඊළඟට වෘත්තීය මේ වශයෙන් ඉලක්ක කරගත්ත, වෘත්තියක් ඉලක්ක කරගත්ත ජීවන රටාවක්. අපි ජීවත් වෙන්නේ යම් රස්සාවක් ඉලක්ක කරගෙන. එතකොට අපි රස්සාව කරන්නේ වැටුපක් බලාගෙන. ඒවා අතීතයේ තිබ්බේ නැහැනේ. ඒවා රජ කාලේ තිබ්බේ නැහැ. ඉතින් එවැනි දේවල් අපේ සමාජයට ලැබුණේ, සංස්කෘතික වෙනස්කම් ලැබුණේ බ්‍රිතාන්‍ය පාලනය හරහා. මම විවිධ ක්‍රමවලට ඔබට දැන් මේ කාරණා ටික පැහැදිලි කරා. ඉතින් දුවේ පුතේ, පන්ති කාමරයක
පාසලක ගුරුවරයා ඔබ ඉදිරියේ ඉන්නවා කියලා හිතාගෙනම දැන් ඔබට තේරෙන්නේ නැති. නේ? එහෙම හිතාගෙනම දැන් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඔබට හැමතිස්සෙම හිතෙනවා මගේ අභියස මගේ ගුරුවරයා ඉන්නවා. මම මේ දැන් ඒ ඉගෙන ගන්නවා. මේ ගුරුවරයා මගේ ඉස්සරහා ඉන්නේ කියලා තේරෙන මට්ටමටම විවිධ මට්ටමේ දරුවන්ට විෂය කරුණු තේරුම් කරලා දෙන්න අපි විවිධ ක්‍රමානුගමනය කරනවානේ. දැන් අපි ඉස්සරහා ළමයි 40ක් හිටියොත් ඒ 40ම එක වගේ නෑ. එක වගේ දක්ෂ නෑ. විවිධ මට්ටම් වල හැකියාවන් තියෙනවා. එතකොට අපි ඒ දූල පුතාලට යම් විෂය කරුණක් කියලා දෙනකොට එක එක විදිහට කියලා දෙනවා. එක එක දරුවට ගැලපෙන විදිහට. ඉතින් මමත් මෙච්චරලා උත්සාහ කළේ මොකටද? මුළු දිවයිනේම දරුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ දරුවන්ගේ දැනුම් මට්ටම් විවිධ වෙන්න පුළුවන්. අදහස් ආකල්ප විවිධ වෙන්න පුළුවන්. අවබෝධ කර ගැනීමේ වටහා ගැනීමේ හැකියාව විවිධ වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම තේරුම් ගන්න තමයි මේ බ්‍රිතාන්‍ය පාලනයට තුඩු දීපු පසුබිම් වෙච්ච කතන්දරේ මම ඔබට මෙච්චරලා කිව්වේ. පැහැදිලි නේද? 1796 වෙරළබඩ අත්පත් කරගත්ත බ්‍රිතාන්‍ය ජාතිකයන් 1815 උඩරටත් සිය අනසකට නතු කරගන්නවා. හරියටම කිව්වොත් 1815 මාර්තු 2 වෙනිදා උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය රජුට අයත් බවට ගිවිසුම අත්සන් කරනවා. එදා තමයි නිල වශයෙන් උඩරට බ්‍රිතාන්‍යයට යටත් වූ දවස කියලා අපි පිළිගන්නේ. පැහැදිලි නේද? අන්න ඒ සිදුවීමේ ඉඳලා දීර්ඝ කාලයක් වසර 133ක පමණ කාලයක් අපි බ්‍රිතාන්‍ය පාලනයට නතුව තමයි හිටියේ. අන්න ඒ කාලය ඇතුලේ බලන්නකෝ වසර 150කට කිට්ටුයි. වසර 100 ඉක්ම වූ කාලයක්. අන්නේ නතුව පැවති කාලේ අපේ රටේ වෙච්ච දේවල් ටික බ්‍රිතාන්‍යයන් අපිට කරපු බලපෑම් ටික අපේ රට බ්‍රිතාන්‍ය පාලනය නිසා වෙනස් වෙච්ච විදිය වෙරළබඩ අල්ලගත්ත විදිය උඩරට යටත් කරගත්ත විදිය වෙරළබඩ ජනතාව ඉංග්‍රීසි පාලනයට එරෙහිව අරගල කරපු විදිය ඒගොල්ලෝ වෙරළබඩ පාලනය කරපු විදිය උඩරට නිදහස් සටන් ඇති වෙච්ච විදිය උඩරට යටත් වෙන්න බලපාපු පසුබිම් වූ කරුණු ඔය වගේ ගොඩක් දේවල් මේ පාඩමෙන් ඉගෙන ගන්න තියෙනවා. ටිකක් දිග පාඩමක් නේද? අපි කොටස් කීපයක් වශයෙන් ඔබ වෙත මේ පාඩම ගෙන එනවා. හොඳයි. අපි යමු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන 11 ශ්‍රේණිය 2 පාඩමේ පළවෙනි කොටසට. මම අවශ්‍ය තැන්වලදී සටහනක් විදිහට බෝඩ් එකේ ලියනවා. දුල පුතාලට නැවත නැවත මේ වීඩියෝ බලලා විෂය දැනුම අලුත් කරගන්න, මතකයේ අලුත් කරගන්න සහ මේ බෝඩ් එකේ ලියන ඒවා කියව ගන්න කාල වේලාව ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. ගොඩාක් දීර්ඝ වශයෙන් ලියන්න තියෙනකොට කාලය අධික ලෙස ගත වෙන බැවින් සමහර තැන්වලදී මම ඒවා සටහනක් විදිහට ඇතුල් කරලා තියෙනවා. සමහර තැන්වලදී මූලික කාරණා ටික පුළුවන් මට්ටමින් විස්තර කරගෙන යනවා. මතකනේ අපි කාර්මික විප්ලවය පාඩම ඉගෙන ගත්ත විදිහ. ඒ ක්‍රමවේදෙම තමයි. ඒ විදිහටම විෂය කරුණු වෙන් කළා, පොයින්ට් අවුට් කළා, මාතෘකා අනුමාතෘකා කඩලා, අවශ්‍ය තැන්වල රූප සටහන් දාලා ඒ විදිහටම යනවා. ඒ නිසා සරලම මට්ටමේ ඉඳලා ඕනම මට්ටමක දැනුම තියෙන ළමයෙක්ට ඒ වගේම ඉහළම දැනුම තියෙන දරුවටත් ඉහළම දැනුමක් ලැබෙන විදිහට අපි පාඩම් ටික සැලසුම් කරලා තියෙනවා. හොඳේ. මම මේ එකම දේ සමහරවිට නැවත නැවත කියන්නේ ඔබ මගේ ඉදිරියේ පන්ති කාමරයක ඉන්නවා කියලාම හැඟීමක් ඇති වෙන්න. නේද? මේ සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය හරහා ඉගෙන ගන්නකොට ළමයා හිතනවානේ ගුරුවරයා නැහැ මං හුදකලායි පොඩ්ඩක් අවධානය වෙන පැත්තකට යන්න ඕන ප්‍රශ්නයක්වත් අහන්න විදිහක් නැහැ කියලා. එහෙම හිතන්න එපා. අහන්න හිතෙන ප්‍රශ්නේ මම දන්නවා. දැන් මේ දරුවට මෙහෙම ප්‍රශ්නයක් ඇති. එතකොට ඒකටත් උත්තරේ දීගෙන යන්නේ. එතකොට දරුවට හිතෙනවා අහන්න දෙයක් නැහැ සර් ඒක පැහැදිලි කරා. අහන්න දෙයක් නැහැ. සර් කියපු ටිකේ අහක දාන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ කියපු හැමදේම මගේ විෂය දැනුමට ඇවැසි වුණා. මට තිබ්බ ගැටලු නිරවුල් වුණා. පාඩම හරියට තේරුණා. අංග සම්පූර්ණ දැනුමක් ලැබුණා. දැන් ඉතින් පිටකේ විභාගෙ ලියන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙන්න බෑ නේද? හොඳයි. යුරෝපීන් පෙරදිගට පැමිණීම. ඔන්න අපි ගත්තා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම කියන පුළුල් පාඩමේ එක ලොකු මාතෘකාවක්නේ. මේ පාඩමක්නේ. ඒකේ එක කරුණක් වෙනම මාතෘකාවක් යටතට. මොකද්ද? යුරෝපීයයන් පෙරදිගට පැමිණීම. ඕකේ දිග කතන්දරයක් තියෙනවා. 10 ශ්‍රේණිය විෂය දැනුමත් ඔතෙන්ට ඕන කරනවා. දුල පුතාලා දන්නවා යුරෝපීයයන් ආගමික කරුණක් මුල් කරගෙන මැද පෙරදිග ඉන්න අරාබි ජාතිකයොත් එක්ක ගැටුමක් ඇති කරගත්තා. මැද පෙරදිග ඉන්න අරාබි ජාතිකයෝ කියන්නේ මුස්ලිම්වරු. මුස්ලිම්වරු අදහන ධර්මය තමයි ඉස්ලාම් ධර්මය. එය මහම්මත්තුමාගේ ධර්මය. හැබැයි යුරෝපීය වැසියන් අදහන්නේ
ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය, ක්‍රිස්තු ධර්මය, යේසුස් වහන්සේගේ ධර්මය. එතකොට ආගම් දෙකක්. දුල පුතාලා දන්නවා යේසුස් වහන්සේ උපන් භූමිය වන ජෙරුසලම මැද පෙරදිග පිහිටලා තියෙන්නේ. යුරෝපීන් කල්පනා කරනවා අපේ ශාස්ත්‍රූතුමන් වූ යේසුස් වහන්සේ උපන් ශුද්ධ භූමිය තියෙන්නේ ඉස්ලාම් ආගම අදහන අරාබි ජාතිකයන් වෙසෙන ප්‍රදේශයක. ඉතින් ඒක අපි අත්පත් කරගන්න ඕන. ඒක අපි යටතේ තියෙන්න ඕන. ඒ නිසා යුරෝපීන් හිතනවා තම ශාස්ත්‍රූවරයා උපන් ශුද්ධ භූමිය අරාබි ජාතිකයන්ගෙන් අත්පත් කරගන්න. ඉස්ලාම් භක්තිකයන්ගෙන් ඒ ක්‍රිස්තු භක්තිකයන් අතට ගන්න. මේ සඳහා යුරෝපීයන් වරින් වර සටන් ගණනාවක් කරනවා. අපි කියනවා සටන් මාලාවක් සිද්ධ වුණා. ඉතින් දුවේ පුතේ මේ සටන් මාලාව සිද්ධ වුණේ ක්‍රිස්තු ධර්මය වෙනුවෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ උපන් භූමිය වෙනුවෙන්නේ. ක්‍රිස්තියානි ආගම කියන්නේ මේ සටනට ආවේ. ඒ නිසා එය ආගමික අරගලයක් බව පෙන්වන්න සංකේතවත් කරන්න ඔවුන් කුරුසයක් පැලඳගෙන ආවා. ඒ නිසා මේ සටන් මාලාව අපි කුරුස යුද්ධය කියලා හඳුන්වනවා. ඇත්තටම කුරුස යුද්ධය එකක් නෙමෙයි. සටන් මාලාවක් සිදු වුණා. වරින් වර යුරෝපීය රටවල් අරාබි ප්‍රදේශවලට පහර දුන්න ජෙරුසලම අත්පත් කරගන්න. කුරුස යුද්ධය කියන්නේ සටන් මාලාවක්. අර කුරුසයක් පැලඳගෙන ආපු නිසා තමයි මේ නම වැටුනේ. අවසානයේදී 1453 යුද්ධයට පැමිණි යුරෝපීන්ම පෙරදුනා. යුරෝපීන්ම යුද්ධයට ඇවිල්ලා වුන් අරාබි ජාතිකයන් අතින් පෙරදුනා. ඔය ජෙරුසලම පැත්තට එනකොට ඉස්සල්ලාම යුරෝපීන්ට හම්බ වෙන්නේ තුර්කිය. තුර්කිය ඉස්ලාම් ආගම අදහන මුස්ලිම්වරු ඉන්න රටක්, අරාබි රටක්, මැද පෙරදිග රටක්. තුර්කිය විසින් යුරෝපීන්ව පරාජය කරා. පරාජය කරලා යුරෝපීන්ට අයත් නැගෙනහිර ප්‍රදේශ කීපයකුත්, නැගෙනහිර යුරෝපා ප්‍රදේශ ගණනාවකුත් තුර්කිවින් විසින් අත්පත් කරගත්තා. එහෙනම් කුරුස යුද්ධයේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? 1453 යුරෝපීන් පරාජයට පත්වෙමින් කුරුස යුද්ධ මාලාව නිමා වුණා. ඒ පරාජයට පත්වීමත් සමග යුරෝපීන්ට අයත්ව තිබූ ප්‍රදේශ කීපයකුත් මුස්ලිම්වරු අත්පත් කරගත්තා. තුර්කීන් විසින් අත්පත් කරගත්තා. අරාබි ජාතිකයෝ අත්පත් කරගත්තා. ඉස්ලාම් භක්තිකයෝ අත්පත් කරගත්තා. දැන් ඇයි මම මේ එකක් කියන්නේ නැතුව ගොඩක් කිව්වේ? නැත්තම් ආයෙ ප්‍රශ්නයක් එනවනේ. සමහර පොත්වල තියෙනවා අරාබිවරු දිනුවා කියලා. සමහර පොත්පත්වල තියෙනවා මුස්ලිම්වරු දිනුවා කියලා. සමහර පොත්පත්වල තියෙනවා ඉස්ලාම් භක්තිකයෝ දිනුවා කියලා. සමහර පොත්පත්වල තියෙනවා මැද පෙරදිග ජාතිකයන් ජයග්‍රහණය කරා කුරුස යුද්ධයෙන්. සමහර පොත්පත්වල තියෙනවා තුර්කිවරු ජයග්‍රහණය කරා. ඔක්කොම එකයි. තුර්කිවරු තමයි අරාබිවරු. තුර්කිවරු තමයි මුස්ලිම්. තුර්කිවරු තමයි ඉස්ලාම් භක්තිකයෝ. දැන් පන්ති කාමරයක නම් දූල පුතාලට අහන්න පුළුවන්. ඉතින් සර් මම දැක්කා එක පත්තරයක තියෙනවා අරාබිවරු දිනුවා කියලා. දැන් සර් කිව්වේ තුර්කිය දිනුවා කියලා. ඔව් තුර්කියත් අරාබි රටක් කියන එක ඔන්න දැන් ඔබට තේරෙනවා. සමහර පොත්වල තියෙනවා ඉස්ලාම් භක්තිකයන් දිනුවා කියලා. දැන් ඔබට තේරෙනවා තුර්කියේ ඉන්නේ ඉස්ලාම් භක්තිකයෝ කියලා. පැහැදිලි නේද? එතකොට ප්‍රශ්නේ අහනකොටත් කොයි විදිහට අහයිද දන්නේ නැහනේ. එතකොට ළමයාට ගැටලුවක් වෙනවා. මං ඉගෙන ගත්තේ මෙහෙමයි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙහෙමයි. මං ඉගෙන ගත්තේ යුරෝපීයයන් පරාජයටපත් වී අරාබි ජාතිකයෝ ජයග්‍රහණය කරා කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තුර්කිවරු කියලා. එතකොට දැන් ඔන්න ඔබ දන්නවා තුර්කිය කියන්නේ අරාබි රටක් කියලා නේ. මේක දන්න දරුවොත් ඇති. නොදන්න දරුවොත් ඉන්නවනේ. ඒ හැමෝටමනේ මං උගන්වන්නේ. හරි. දැන් දුවේ පුතේ යුරෝපීන් පෙරදුනා. බලවත් තුර්කීන් බලවත් වෙච්ච අරාබි ජාතිකයෝ යුරෝපයට අයත් නැගෙනහිර ප්‍රදේශත් අත්පත් කරගත්තා. ඒ කාලේ යුරෝපයට තිබ්බ එකම දියුණු නගරය, වෙළඳාමට ප්‍රසිද්ධ නගරය, දියුණු වෙළඳ නගරය, ඒ වගේම යම් උගතුන් බුද්ධිමතුන් ප්‍රමාණයක් හිටපු නගරය, පැරණි ග්‍රීක රෝම රාජධානිවල දාර්ශනිකයෝ හිටපු ප්‍රදේශය, ඒ වගේම ඒ දාර්ශනිකයෝ වැඩිපුර ගැවසිච්ච ප්‍රදේශය වගේම එම දාර්ශනිකයන් විසින් ලියන ලද පොතපත පවා තිබේ මේ නගරේ. මේක තමයි කොන්ස්ටන්තිනෝපල් නගරය. ඔබ අහලා තියෙනවා. මේ කොන්ස්ටන්තිනෝපල් නගරය යුරෝපීය උගතුන් ඒ වගේම ග්‍රීක රෝම දාර්ශනිකයන් ලියපු පොතපත බහුල ලෙස තිබ්බ පුස්තකාල සහිත දියුණු නගරයක්, වෙළහෙළ දාමට වඩාත් ප්‍රසිද්ධ නගරයක්. මුළු යුරෝපයටම වෙළඳ ද්‍රව්‍ය ගෙන ගියේ මෙතනින්. යුරෝපයේ තිබ්බ පොඩි පොඩි ප්‍රාදේශීය වෙළඳ නගර, අප්‍රසිද්ධ වෙළඳ නගර. ඒවාට වෙළඳ ද්‍රව්‍ය ගෙන ගියේ කොන්ස්ටන්තිනෝපලේ. ඒ කාලේ ප්‍රමුඛ පෙළේ නගරය, යුරෝපයට තිබ්බ හොඳ දියුණු වෙළඳ නගරය තමයි කොන්ස්ටන්තිනෝපලේ. මේක
නැගෙනහිර යුරෝපයේ තිබ්බේ ඒක ග්‍රීක ප්‍රදේශයක්. අපි ග්‍රීසිය කියලා කියන්නේ. ඒ ටික තමයි මේ බලවත් වෙච්ච තුර්කීන් කුරුස යුද්ධෙදී යුරෝපීන්ගෙන් උදුරගත්තේ, අල්ලගත්තේ. යුරෝපීන්ට අහිමි වුණේ ඒ ටික තමයි. කොන්ස්ටාන්තිනෝපලයේ ඇතුළු ඒ නැගෙනහිර යුරෝපා ප්‍රදේශ අරාබි ජාතිකයෝ මුස්ලිම්වරු අත්පත් කරගත්තා. තුර්කි මුස්ලිම්වරු. ඉස්ලාම් භක්තිකයෝ අත්පත් කරගත්තා. අන්න එතනින් තමයි යුරෝපයේ මේ වෙනස් වීම පටන් ගත්තේ. පැහැදිලි නේද? දැන් ඔබ ලෝක සිතියමක හොයනකොට කොන්ස්ටාන්තිනෝපල් කියලා හෙව්වොත් සමහර විට හම්බ වෙන එකක් නැහැ. මුස්ලිම්වරු මේ ප්‍රදේශ අත්පත් කරගත්තට පස්සේ ඒගොල්ලෝ ඒවැ නම්ගම් වෙනස් කරා. යාලට පහසු, එයාලට හුරු පුරුදු නම්ගම් කියන්න පටන් ගත්තා. දැන් පොළොන්නරුවට චෝල ආක්‍රමණිකයෝ ජනනාථපුර කියලා දැම්මේ. ලංකාවට චෝල ආක්‍රමණිකයෝ මුම්මුඩි චෝල මණ්ඩලම් කියලා දැම්මේ. ඒ වගේ කොන්ස්ටාන්තිනෝපල් නගරයට මේ අරාබි ජාතිකයෝ මේ මුස්ලිම්වරු තුර්කිවරු භාවිතා කරේ. ඒගොල්ලෝ මේ නගරය අත්පත් කරගත්තට පස්සේ ඉස්ලාම්බූල් කියලා, ස්තාන්බූල්, මේකට කිව්වේ ස්තාන්බූල්, මේ නගරය අත්පත් කරගත්තට පස්සේ ඒගොල්ලොන්ට පහසු නමකින් මේ නගරය හැඳින්වෙනවා. ඒ තමයි ස්තාන්බූල්. දැන් ඒ නමින් හෙව්වොත් ඔබට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් ලෝක සිතියම. හරි. ඒක අමතර දැනුමට ඒ කතාවත් දැනගෙන යමුකෝ ආපහු මූලික කාරණයට. දැන් පුතා යුරෝපා රටවල් වලට වෙළඳ ද්‍රව්‍ය ගන්න මගක් නැහැ. මොකද ඒගොල්ලන්ට තිබ්බ වෙළඳ නගරය අහිමි වුණා. පෙරදිගින් ගෙනියන වෙළඳ ද්‍රව්‍ය යුරෝපයට ගෙන ගියේ ඒ නගරෙන්. ඒ නගරයට පැමිණලා තමයි. මෙච්චර කල් අරාබි ජාතිකයෝ මුස්ලිම්වරු තමයි පෙරදිගින් වෙළඳ ද්‍රව්‍ය අරන් ගිහින් මේ නගරයට අලවි කරේ. දැන් ඉතින් මුස්ලිම්වරු තරහයිනේ. යුද්ධයක් ඇති වුණාට පස්සේ තරහ වෙනවනේ. ගැටුම් ඇති කරගත්තානේ. ඒ නිසා දැන් යුරෝපීන්ගේ වෙළඳ ද්‍රව්‍ය ගන්නත් බෑ. ඒ පැත්ත පළාතේ යන්නත් බෑ. ඒ ටික ඔක්කොම දැන් සතුරන් අත්පත් කරගෙන, මුස්ලිම්වරු අත්පත් කරගෙන. ඒතකොට දැන් යුරෝපීන්ට වෙළඳ ද්‍රව්‍ය ලැබෙන මාර්ගයක් නෑ. පැහැදිලිද? වෙළඳ ද්‍රව්‍ය ගන්න තිබ්බ වෙළඳ නගරෙත් නෑ. ඒකට බඩු කියන මුස්ලිම්වරුත් දැන් තරහයි. අන්න ඒ වෙලාවේ යුරෝපා ආර්ථිකයට මේක බලපෑවා. අත්‍යවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය නැති වුණා. ඉතින් පෘතුගාලය, ස්පාඤ්ඤ වගේ රටවල එවකට හිටපු පාලකයෝ අනාගතයේ අපිට මෙහෙම ප්‍රශ්නයක් වෙයි. අපේ ආර්ථිකය බිඳ වැටෙයි. අපිට වෙළඳ ද්‍රව්‍ය ලබා ගන්න මගක් නැති වෙයි. අපේ වෙළහෙළඳාම් බිඳ වැටෙයි. මේක අපිට අනාගතයේ තර්ජනයක් වෙයි. ඒ නිසා මේ අභියෝගය ජය ගන්න ඕන කියලා හිතලා තමන්ගේ රටවල ඉන්න නිර්භීත පුද්ගලයන්ට, මුහුදු ගමන්වල යන්න කැමති එඩිතර නිර්භීත පුද්ගලයන්ට ආරාධනා කරා. ඕගොල්ලෝ පෙරදිග හොයාගෙන යන්න. ගිහින් අපිට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය ගේන්න. අපි අලුත් වෙළඳ නගර හදමු. අපි යුරෝපයේ වෙළඳාම දියුණු කරමු. කොන්ස්ටාන්තිනෝපලේ අහිමි වුණා කියලා අපේ ආර්ථිකය අපිට වට ගන්න බෑ. පෘතුගාලේ හිටපු නාවික හෙන්රි නමින් ප්‍රසිද්ධ රජතුමා, නාවික හෙන්රි දේශ ගවේෂණ සඳහා අනුග්‍රහ දැක්වුවා. ස්පාඤ්ඤේ හිටපු ඉසබෙලා, ඒ වගේම ෆර්ඩිනන්ඩ් කුමරු, ඉසබෙලා රෙජින, මෙන්න මේ වගේ කට්ටිය තමන්ගේ රටේ හිටපු මුහුදු ගමන් සඳහා දක්ෂයන්ට ආරාධනා කරා. අපි උදව් කරන්න. නැව් හදලා දෙන්නම්. පුහුණුව දෙන්නම්. අවශ්‍ය වියහියදන් මිල මුදල් අපි දෙන්නම්. අනිකුත් අවශ්‍ය දේවලුත් අපිට කියන්න. අපි අනුග්‍රහය දෙන්නම්. පෙරදිග ප්‍රදේශ හොයාගෙන ගිහිල්ලා අපිට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය අරගෙන එන්න. ඉතින් දුවේ පුතේ පෘතුගාලයේ කීප දෙනෙක්, බර්තලමියු ඩයස් වගේ කට්ටිය, එතකොට වස්කෝ ද ගාමා වගේ කට්ටිය, එතකොට ස්පාඤ්ඤේ කොලම්බස් වගේ කට්ටිය, ස්පාඤ්ඤේ ඇමරිගෝ වෙස්පුචි වගේ කට්ටිය, ස්පාඤ්ඤේ ෆර්ඩිනන්ඩ් මැගලන් වගේ කට්ටිය, මෙන්න මේ කට්ටිය බය නැතුව මුහුදු ගමන් සඳහා ඉදිරිපත් වුණා. නාවික අභ්‍යාස පුහුණු මධ්‍යස්ථාන හදලා, නැව් හදලා, රාජ්‍ය අනුග්‍රහය දක්වලා, ආරක්ෂාවට හමුදාවල් දීලා පෘතුගීසීන් ස්පාඤ්ඤයන් පෙරදිග හොයාගෙන යන්න කට්ටිය පිටත් කරා. මොකක්ද ඒකේ අරමුණ? Tamanට අවශ්‍ය වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීම. අපි මේකට තමයි දේශ ගවේෂණ කියලා ලස්සන වචනයක් කිව්වේ. රටවල් හොයාගෙන යනවා, ප්‍රදේශ හොයාගෙන යනවා, නව ප්‍රදේශ, නව මහද්වීප හොයාගෙන යනවා. පෙරදිග හොයාගෙන ආසියාව හොයාගෙන එන්න ඕන. මොකද වෙළඳ ද්‍රව්‍ය ගෙනිච්ච පෙරදිගින්. ඒ කාලේ පෙරාපර දෙදිග වෙළඳාමක් තිබ්බේ. අප්‍රිකාව එක්ක නෙමෙයි වෙළඳාම තිබ්බේ. ඇමරිකා මහද්වීප හොයාගෙනවත් තිබ්බේ නැහැ. උතුරු ඇමරිකා, දකුණු ඇමරිකාවක් ලෝකේ තියෙනවා කියලාවත් දන්නේ නැහැ. ඉතින් පෙරදිගට එන්න තමයි
මේ දේශ ගවේෂණ එහෙම නැත්නම් මේ මුහුදු ගමන් ආරම්භ වුණේ. පැහැදිලිද? ඒකේ අතුරු ප්‍රතිඵලයක් විදිහට කොලම්බස් ඇමරිකා මහද්වීපය දෙසට ගිහින් මේ මධ්‍යම ඇමරිකාවේ දූපත් සමූහයකට ගොඩ බැස්සා. ඉන් අනතුරුව ස්පාඤ්ඤයේ ඇමරිගෝ වෙස්පුෂි ඇමරිකා මහද්වීපය නිසියාකාරව හරියට වෙනම මහද්වීපයක් අලුත් ප්‍රදේශයක් කියලා හොයාගත්ත ඒවා අතුරු ප්‍රතිඵල. පෙරදිගට එහෙම තමයි මූලික අරමුණ. ඔය බාර්තලමියු ඩයස් කියන එක්කෙනා අප්‍රිකාවේ කෙළවරට අප්‍රිකාවේ දැන් වර්තමානයේ ක්‍රේප් තුඩුව ක්‍රේප් ටවුන් කියලා කියනවා. අප්‍රිකාවේ දකුණු තුඩුවට ඇවිල්ලා එතනින් එහාට යන්න අමාරුයි මුහුද රළුයි කියලා කුණාටු තියෙනවා කියලා හැරිලා ගියා. ඒ කියන්නේ භාගයක් ගමන ඇවිත් තිබ්බා. ඔය කාලේ. එතෙන්ට නමකුත් දැම්ම කුණාටු තුඩුව කියලා. ඒ මාර්ගයේම ආපු වස්කෝ ද ගාම එතනින් ඉදිරියට ඇවිල්ලා ඉන්දියන් සාගරයට ප්‍රවේශ වෙලා ඉන්දියාවට ගොඩ බැස්සා. ඉන්දියාවේ කැලිකට් වරායට ගොඩ බැස්සා. ඉතින් දුවේ පුතේ ඔන්න පළවෙනි වතාවට යුරෝපීය කණ්ඩායම පෙරදිගට ආවා. පෙරදිග රටවල් හොයාගත්තා. ඉන්දියන් සාගරය තරණය කරා. ඉතින් මේ ගමන ඉස්සරහට ගිය හින්දා බොහොම සුබ වුණානේ. ඒගොල්ලෝගේ අරමුණ ඉටු කරගත්තානේ. මොකක්ද අරමුණ? පෙරදිගට පැමිණීම. ඒ නිසා පෘතුගාලයේ නාවික හෙන්රි රජතුමා කිව්වලු මේ කුණාටු තුඩුවෙන් ඉදිරියට යෑම බොහොම සුබයිනේ. මේ ගමන හොඳයි. ඊට පස්සේ මෙතෙන්ට සුබ පැත්මේ තුඩුව කියලා ප්‍රචලිත වුණා. දැන් අපි එතෙන්ට කුණාටු තුඩුව කියන්නේ සුබ පැත්මේ තුඩුව කියනවා. සුබ ප්‍රාර්ථනා තුඩුව. ක්‍රේප් තුඩුව අප්‍රිකාවේ දකුණු තුඩුව. ඔන්න ඔය විදිහට යුරෝපීන් පළවෙනි වතාවට පෙරදිගට ආව පෘතුගීසි ජාතිකයෝ කණ්ඩායමක්. වස්කෝ ද ගාම ඇතුළු. ඇවිල්ලා ඉතින් කියපු දේ මතකයි නේද දූල පුතාලට? මොකක්ද කිව්වේ? අපි ක්‍රිස්තියානීන් සහ කුළුබඩු සොයා පැමිණියෙමු. මොකද්ද දුවේ පුතේ මේකේ තේරුම? අප ක්‍රිස්තියානීන් සහ කුළුබඩු සොයා පැමිණියෙමු. ඒකෙන් ගන්න තියෙනවා අර්ථයක්, අදහසක්. මොකද්ද මේකේ තේරුම? එකක් අපි ආවේ කුරුඳු කුළුබඩු වෙළඳ ද්‍රව්‍ය අරගෙන යන්න. ප්‍රධාන වෙළඳ ද්‍රව්‍ය ඒ කාලේ කුළුබඩු. ඒක එක අරමුණක්. අපි ඒ සඳහා පැමිණියා. අනිත් එක අපි ක්‍රිස්තු භක්තිකයන්. අපි ආවේ අපේ ක්‍රිස්තු ධර්මයේ සහිත ප්‍රදේශ තියෙනවද බලන්න. අපි ක්‍රිස්තියානීන් සොයා පැමිණියා. අපි අපේ ආගම රැගෙන ආවේ. අපි මේ ප්‍රදේශවල අපේ ආගම පතුරවනවා කියන අදහස තමයි එයින් කියුනේ. අපි මේ ප්‍රදේශවල ක්‍රිස්තු භක්තිකයන් ක්‍රිස්තු ධර්ම විශ්වාස කරන යේසුස් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රදේශ බවට පත් කරනවා. අපේ අරමුණ එකක් ආගම අනික වෙළඳාම කියන එක තමයි සරල වශයෙන් ගත්තොත් ওই ප්‍රකාශය ඇතුලේ තියෙන්නේ. මොකද යා ක්‍රිස්තියානි ආගම ගැන කතාවක් කියනවා පෙරදිගට ඇවිල්ලා ඊළඟට කුළුබඩු ගැන කතාවක් කියනවා. ඒකෙන් කියන්නේ ආගම් ප්‍රචාරය සහ වෙළඳාම කියන අරමුණු ඇතුවයි අපි ආවේ කියන එක. ඕකත් හිතට ගන්න. ඔය කරුණත් හිතට ගන්න දූල පුතාලා. හරි. ඔය විදිහට පෙරදිගට ආපු පෘතුගීසීන් ඊට කලකට පසු ආපු ලන්දේසීන් ඒ ආසන්නම කාලෙක ආපු ඉංග්‍රීසීන් ඊටත් පසු කාලෙක ආපු ප්‍රංශ ජාතිකයෝ පෙරදිග තමන්ගේ ආධිපත්‍ය පතුරවනවා. පැහැදිලි? ඒ අතරින් ප්‍රංශ ජාතිකයෝ නම් ලංකාවත් පත් කරගත්තේ නැහැ. පෘතුගීසීන් වෙරළබඩ අල්ලගත්තා. ලන්දේසීන් වෙරළබඩ අල්ලගත්තා. ඉංග්‍රීසීන් වෙරළබඩ සහ රටේ උඩරට ඇතුළු මුළු දිවයිනම අල්ලගත්තා. දේශ ගවේෂණ සඳහා මුලින්ම යොමු වෙච්ච පෘතුගීසි සහ ස්පාඤ්ඤ කියන ජාතිකයන්ගේ ස්පාඤ්ඤන් පෙරදිග පැත්තට ආවේ නැහැ. ඒගොල්ලෝ කොහොමත් වැරදිලා ගියේ ඇමරිකා මහද්වීපය පැත්තටනේ. ඊපස්සේ වුන් ඇමරිකාව හොයාගත්තට පස්සේ දිගටම වුන් තමන්ගේ ආධිපත්‍ය පැතිරෙව්වේ ඇමරිකා මහද්වීපයේ පැත්තේ. ස්පාඤ්ඤයන්ගේ අවධානය යොමුනේ මේ පැත්තට. පස්සේ කාලෙක පාප් වහන්සේ මේ දේශ ගවේෂණ සඳහා යුරෝපයේ බලවත් රටවලට එක එක ප්‍රදේශ වෙන් කරලා දුන්නා. මොකද නැත්තම් යුරෝපීන් බලය ව්‍යාප්ත කරන්න රටවල් අත්පත් කරගන්න ගැටුම් ඇති කරගත්තා. ඒ වෙලාවේ පාප් වහන්සේ මේකට මැදිහත් වෙලා කිව්වා ඕගොල්ලෝ යන්න මේ පැත්තට පෘතුගීසීන්ට හම්බුනේ පෙරදිග පැත්ත. ඕගොල්ලෝ මෙන්න මේ ටික ඇතුළුව මෙන්න මෙහෙට යන්න. ඕගොල්ලෝ මේ පැත්තට යන්න. ඕගොල්ලෝ මෙහෙ දේශ ගවේෂණ කරන්න. එතකොට ගැටුමක් ඇති වෙන්නේ නැහැ නේ කියලා පාප් වහන්සේ බෙදලා හදලා දුන්නා. ඒ නිසා ස්පාඤ්ඤන් ඉන්දියාව ලංකාව වගේ රටවලට ඇවිල්ලා එහෙම අපි අපේ රටවල තමන්ගේ ආධිපත්‍ය පැතිරුවා කියලා අහලා නැහැ. ඒගොල්ලෝ ඇමරිකා මහද්වීපය ආජන්ටිනාව බ්‍රසීලය ඒ පැත්තට තමයි ගියේ. මධ්‍යම ඇමරිකානු ප්‍රදේශවලට ඒ පැත්තට තමයි ගියේ. ඉතින් දුවේ පුතේ පෙරදිගට එන්නේ පෘතුගීසි ජාතිකයෝ. ඊට පස්සේ ලන්දේසි ජාතිකයෝ. ඊට පස්සේ ඉංග්‍රීසි ජාතිකයෝ. ඊට පස්සේ ප්‍රංශ ජාතිකයෝ. ඉතින් ඔය ජාතීන්ගෙන් ජාතීන් තුනකගේ බලපෑමට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ප්‍රංශ කියන ජාතීන් හතරෙන් ජාතීන් තුනකගේ බලපෑම අපේ රටට එනවා. ප්‍රංශ හැර පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි. ඒ අතරින් මුළු දිවයිනම යටත් කරගන්න පුළුවන් උනේ බ්‍රිතාන්‍යයන්ට.
එහෙනම් අපි මේ පාඩමෙන් ඉදිරියට අන්න ඒ ටික තමයි කතා කරගෙන යන්නේ. එහෙනම් යුරෝපීන් පෙරදිගට පැමිණීම කියලා මම ඔය හඳුන්වලා දීපු විස්තර කරපු ඔය පැහැදිලි කරපු කාරණේ දැන් මම මෙතෙන්දි සරලව කෙටියෙන් සටහන් කරන්න. මම දිග විස්තරයක් කළානේ. නේද දුවේ පුතේ? මම හිතනවා දැන් මේ සම්බන්ධව ඔබට ගැටලුවක් නැහැ කියලා. හොඳයි. අපි ලියමු මෙහෙම. ක්‍රිස්තු වර්ෂ 1453 කුරුස යුද්ධයෙන් යුරෝපීන්ට තමන්ගේ වෙළඳ නගරය අහිමි වුණා නේද? යුද්ධයෙන්. යුරෝපීන්ට තම ප්‍රමුඛ නැත්නම් ප්‍රධානතම වෙළඳ නගරය වන පොඩි වෙළඳ නගර තිබ්බා. ඒවට බඩු ගෙනිච්චෙත් කොන්ස්ටන්තිනෝපලෙන් තමයි. යුරෝපීන්ට තම ප්‍රධාන වෙළඳ නගරය වන නැත්නම් වෙළඳ මධ්‍යස්ථානයක් කිව්වත් කමක් නැහැ. වෙළඳ නගරය වන කොන්ස්ටන්තිනෝපල් නගරය. මම මේක වරහන් ඇතුලේ දාන්නම් වර්තමාන නම ස්තාන්බූල්. ස්තාන්බූල්. අහිමි විය. ඊට හේතුව මොකක්ද දුවේ පුතේ? එය අරාබි ජාතික අපි කිව්වා මොන ආගමිකයෝද? ඔන්න මම වරහන් ඇතුලේ දානවා වැඩි දුරටත් ඉස්ලාම් භක්තිකයන්. මේක ආගමික යුද්ධයක් හින්දා අපි ඒකත් කියලා තියෙන එක හොඳයි. එයා අරාබි ජාතික ඔන්න වරහන් වැහුවා ඉස්ලාම් භක්තිකයන්. කවුද ඒගොල්ලෝ? තුර්කිවරු. අල්ලා ගත්ත, අත්පත් කරගත්ත. අල්ලා ගත්ත. යටත් කරගත්ත. ඒ ඕන වචනයක් තියෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ. හොඳේ. අල්ලා ගත්ත, යටත් කරගත්ත, අත්පත් කරගත්ත. දැන් එතකොට මොකද්ද වෙන්නේ යුරෝපීන්ට? වෙළඳ ද්‍රව්‍ය ගන්න මගක් නැති වුණා. ඒ නිසා තමයි යුරෝපීන් පෙරදිගට එන්න අවධානය යොමු කරේ. එහෙම තමයි පෘතුගීසින් ලන්දේසින් ඇවිල්ලා අන්තිමට ඉංග්‍රීසින් අපේ රටම අල්ලගත්තේ. ඒක තමයි මේ කියන්න ඕන උනේ මට. හරිද? තුර්කිවරු අල්ලා ගත්තා. ඒ නිසා ඔන්න දැන් මං ඡේදයක් අතෑරියා. ඔන්න රූලක් ඇරියා. ඒ නිසා යුරෝපීයයන්ට පන්ති කාමරයක නම් මේ සටහන ඔබලව ලියවන්න තිබ්බා. හැබැයි මම මෙතන ලියනවා. ඔබ ලිව්වා කියලා හිතාගෙනම බලන්න. ඔබ ලිව්වා කියලා හිතාගන්නකෝ. ඒ නිසා යුරෝපීයයන්ට මොකද උනේ දුවේ පුතේ? වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට මගක් නැති විය. දැන් යුරෝපීන්ට වෙළඳ ද්‍රව්‍ය ලබා ගන්න මගක් නැති වුණා. කතාවක් වගේ ලස්සන්ට පාඩම ඉස්සරහට ගලාගෙන යනවා. කතාවක් අහගෙන ඉන්නවා වගේ. ඉතිහාසය එහෙම කියලා දුන්නේ නැත්නම් ළමයින්ට නීරස වෙනවා. ඒ ඉතිහාසයේ විෂයේ හැටි. දුල පුතාලා මේ දැන් ඉතිහාසය ඇත්තටම විෂයක් නෙමෙයි. ඉතිහාසය කියන්නේ කතන්දරයක්. අතීත සිදුවීම් මාලාවක්. සිද්ධියෙන් සිද්ධිය කතාවක් වගේ කියලා දෙන්න ඕනේ.
විද්‍යාව විෂයක්, ගණිතය විෂයක්, කොමර්ස් විෂයක් නේද? කොමර්ස් කිව්වේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයක්. හැබැයි ඉතිහාසය කියන්නේ විෂයක් කරගත්තා අපි මොකද්ද? කතන්දරයක්. අතීත සිදුවීම් පොඩි කාලේ රජවරු, සිටුවරු, සෙන්පතිවරු ගැන, යුද්ධ ගැන කතා කියලා දෙන්නේ අම්මලා. මේ ආච්චි එහෙම තමන්ගේ මුණුපුරව වට කරගෙන ගැමුණු කුමාරයාගේ කතා, වලගම්බා රජතුමාගේ කතා, විජය කුවේණිගේ කතා කියලා දීලා තියෙනව නේද? ඒවා කතන්දර. ඒක තමයි මේ විෂයක් වෙලා තියෙන්නේ. මේක කතාවක් විදිහට අහගෙන හිටියාම ලස්සනට ඉදිරියට සිද්ධියෙන් සිද්ධිය ගලාගෙන යනවා. අන්තික ඉතිහාසය කියන්නේ සිද්ධි දාමයක්නේ. එක සිද්ධියක් නෙමෙයිනේ. එතකොට මේ සිදුවීම ඊළඟ සිද්ධියට සම්බන්ධයි. ඒක ඊළඟ එකට සම්බන්ධයි. ඒකෙන් තමයි ඊළඟ සිද්ධිය උපදින්නේ. ඒ නිසා ඒ කතාවක් විදිහට අහගෙන ඉන්න ඕනේ. ගඟක් ගලාගෙන යනවා වගේ තමයි. ගඟක එක තැනකින් බලලා ගඟ දකින්න බෑනේ. දැන් අපිට පුළුවන් ද අපි හිතමුකෝ අවිස්සාවේල්ල හරියට ගිහිල්ලා අපි කියනවා මේ කැලණි ගඟ. ඔන්න අපි දැක්කා. කැලණි ගඟ මෙහෙමයි. හැබැයි එතන විතරයි අපි දකින්නේ. නේ? කැලණි ගඟ මුහුදට වැටෙන කිට්ටුව තව විදියක්. ඔය අපි තොටලඟ කියන්නේ. එතන තව විදියක් නේ. එතන ලොකු මොය කටක් තියෙනවා. මුහුදු රැලිත් ඇතුළට එනවා. එතන ගඟ ගොඩක් පළල්. හැබැයි අපි තව ටිකක් ඇතුළට ගිහිල්ලා කිතුල්ගල හරියට එහෙම ගියොත් විශාල ගල්පර අතරින් වේගෙන් ගඟ ගලාගෙන එනවා පෙන පිඩුනක්. මෙහර ගඟේ වේගය වැඩි නේ. ඒතර අපි අවිස්සාවේල්ල හරියට දැකපු ගඟ නෙමෙයි කිතුල්ගල හරියට දකින්නේ. තව ටිකක් එහාට ගියාම හැටන් නල්ලතන්නේ සිරිපාද හරියේදී පුංචි දොළ පහරවල් දිය පහරවල් නේ. එතකොට එතන වෙනස්. එහෙනම් ඉතිහාසයත් ඒ වගේ තමයි. එක තැනකින් අල්ල ගන්න බෑ. හරියට තේරුම් ගන්න බෑ. ඒ නිසා යුරෝපීන්ට වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට මගක් නැති විය. දැන් යුරෝපීන්ට වෙළඳ නගරය අහිමි වුණා. තුර්කිවරු එය අල්ලගත්තා. අපි කොටින්ම කියනවනම් යුරෝපීන් අරාබිවරු එක්ක යුද්ධයකට ගිහිල්ලා අරාබිවරු අතින්ම පෙරදුනා නේද? යුද්ධයට ගියායම අන්තිමට කෑවා හොඳට. නේද දුවේ පුතේ? ඒ නිසා යුරෝපීන්ට වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට මගක් නැති විය. එබැවින් යුරෝපීයයෝ වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට පෙරදිගට පැමිණීමට තම අවධානය යොමු කළහ. දැන් ඔබ ලියනවා කියලා හිතා ගන්න සටහන. ඒ නිසා යුරෝපීයයන්ට වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට මගක් නැති විය. එබැවින් යුරෝපීයයෝ වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට පෙරදිගට පැමිණීමට තම අවධානය යොමු කළහ. දැන් පැහැදිලිනේ කාරණේ. පෙරදිගට එන්න අවධානය යොමු කරා. ඒ සඳහා මොනවද ලැබුණේ? ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය. රජවරු අනුග්‍රහ දැක්වුවා. රාජ්‍ය අනුග්‍රහ ලැබුණි. හොඳයි. ඔහොම තමයි යුරෝපීන් පෙරදිග පැත්තට එන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන් අපේ රටට එන්නේ. එහෙනම් අපි බ්‍රිතාන්‍යයන් ගැනනේ කතා කරේ. බ්‍රිතාන්‍ය කිව්වේ ඉංග්‍රීසීන්. ඉංග්‍රීසීන් එන්නේ ඔන්න ඔය පසුබිමත් එක්ක. දැන් එකපාරම 1796 ඉංග්‍රීසීන් වෙරළ බඩ අල්ලගත්තා කියලා පටන් ගත්තාම පාඩම අද ඉස්සෙල්ලාම අහන් ඉන්න දරුවට එකපාර තේරෙන්නේ නැහැ. පෙර කරුණු පිළිබඳ අවබෝධයක් නැති දරුවට එකපාර තේරෙන්නේ නැහැ. ඒකයි පෙර කරුණුත් එක්කම මේ මතක් කරගෙන ආවේ. එතකොට තමයි මේක ඕනම මට්ටමක දරුවෙක්ට තේරෙන්නේ. දැන් ඔන්න අපි කිව්වා යුරෝපීන්ට වෙළඳ නගරය අහිමි වුණා. කොන්ස්ටන්තිනෝපල් අහිමි වුණා. ඒ නිසා යුරෝපීන්ට වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට මගක් නැති වුණා. එබැවින් යුරෝපීයයෝ වෙළඳ ද්‍රව්‍ය ලබා ගැනීමට පෙරදිගට පැමිණීමට තම අවධානය යොමු කළා.
ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහ ලැබුණා. දැන් අපි බලමු කවුද එහෙම ආපු අය කියලා. හරි. පෘතුගාලයේ නාවික හෙන්රි රජුගේ අනුග්‍රහයෙන් පෘතුගීසීනුත් ස්පාඤ්ඤයේ ඉසබෙලා රැජින වගේ අයගේ අනුග්‍රහයෙන් ස්පාඤ්ඤනුත් තමයි දේශ ගවේෂණ සඳහා යොමු වුණේ. අපි ලියමු මෙකල පෘතුගාලයේ හෙන්රි රජු, එයා ප්‍රසිද්ධ නාවික හෙන්රි, නාවික හෙන්රි ස්පාඤ්ඤයේ ඉසබෙලා ෆර්ඩිනන්ඩ් යන රාජකීයයන්ගේ අනුග්‍රහයෙන් රාජකීයයන්ගේ අනුග්‍රහයෙන් යුරෝපීයයන් පෙරදිගට පැමිණීමට දේශ ගවේෂණ ආරම්භුහ. හරි. ඔන්න ආපහු මං කියනවා මෙකල පෘතුගාලයේ හෙන්රි රජු, නාවික හෙන්රි කියලා තමයි පොත්පත්වල තියෙන්නේ. ඉස්පාඤ්ඤයේ ඉසබෙලා රැජින ෆර්ඩිනන්ඩ් කුමරු. ඉසබෙලා ෆර්ඩිනන්ඩ් යන රාජකීයයන්ගේ අනුග්‍රහයෙන්, රජපෞල් වල අනුග්‍රහයෙන් යුරෝපීයයන් පෙරදිගට පැමිණීමට දේශ ගවේෂණ ආරම්භිය. හරි. දැන් ඒ කාරණේත් හරි. පෙරදිග තම ආධිපත්‍ය පැතිර වූ යුරෝපීය. පෙරදිග ආධිපත්‍ය පතුරවන්න ආව මෙන්න මේ කට්ටිය. අපි වෙන පාටක් පාවිච්චි කරමු බලන්න. කවුද ආවේ? පෘතුගීසීන්, තව ලන්දේසීන්, තව අපි බ්‍රිතාන්‍ය කියලා දාමු නැත්නම් ඉංග්‍රීසීන් කියලා. බ්‍රිතාන්‍යයන්, ඉංග්‍රීසීන් කිව්වත් හරි ඈ. ඊළඟට ප්‍රංශය. මෙන්න පෙරදිග තම ආධිපත්‍ය පැතිර වූ යුරෝපීයන්. දැන් මෙතන එක කට්ටියක් නැහැ. කවුද? ස්පාඤ්ඤයන් නැහැ. ඒගොල්ලෝ පෙරදිගට ආවේ නැහැ කියලා මං කිව්වනේ. ඒගොල්ලෝ දේශ ගවේෂණ කරා, වෙලහෙළඳාම් කරා, රටවල් අල්ල ගත්තා, ආගම් පැතිරෙව්වා. හැබැයි පෙරදිගට ආවේ නැහැ. මෙතන මේ තියෙන්නේ මෙන්න බලන්නකෝ මාතෘකාව පෙරදිග තම ආධිපත්‍ය පැතිර වූ යුරෝපීය. පෘතුගීසි, ලන්දේසි කියන්නේ ඕලන්ද ජාතිකයෝ. ඕන්නම් මං ඔයගොල්ලන්ට අමතක වුණොත් කියලා ඒකත් යටින් ලියලා තියන්නකෝ ලන්දේසි ගාවින් කවුරු කියලාද? ලන්දේසීන්ට තමයි ඕලන්ද ජාතිකයෝ කියන්නේ. ඕලන්දය කියන්නේ ලන්දේසීන්ගේ රට. බ්‍රිතාන්‍ය කියන තැනින් මං ඉංග්‍රීසි කියලා ලියන්නම්කෝ. ඉංග්‍රීසි. ඔන්න මං ඒකත් ලිව්වා. හරි. පෙරදිග තම ආධිපත්‍ය පැතිර වූයේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ ජාතිකයෝ. ඒ අතරින් ලංකාවේ බලය පැතිරෙව්වේ තුන්ගොල්ලයි. ප්‍රංශ හැර අපි ඉතුරු ටික ලියමු. ලංකාවේ බලය පතුරවපු අය අපි ලියමු. ඒකට අපි තව පාටක් පාවිච්චි කරමු. ලංකාවේ බලය පැතිර වූ යුරෝපීය.
පෘතුගීසි. ලන්දේසි. ඉංග්‍රීසි. හරි. යමු බලන්න ඊළඟ කාරණයට. මෙතන තියෙනවා ලංකාවේ බලය පැතිරූ යුරෝපියන් 3 ගොල්ලක්. ඒකෙන් අපේ පාඩමට අදාළ වෙන්නේ ඉංග්‍රීසි නැත්නම් බ්‍රිතාන්‍ය ජාතිකයෝ නිසා අපි ඊළඟ මාතෘකාව දාගෙන තියෙනවා බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීම. බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රෙජිනගේ අනුග්‍රහයෙන් පෙරදිග වෙළඳාමට සම්බන්ධ වෙන්න හිතාගෙන බ්‍රිතාන්‍ය වෙළෙන්ද කණ්ඩායමක් රාජ්‍ය අනුග්‍රහයෙන්ම රෙජිනගේ අනුග්‍රහයෙන්ම නාවික හමුදාවක් එහෙම එක්ක පෙරදිගට ආවා. පෙරදිගට ඇවිල්ලා ඒගොල්ලෝ පෙරදිග වෙළඳාමට සම්බන්ධ වෙන්න උත්සාහ කරා. බලමු අපි. බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීම. අපි ලියමු එලිසබෙත් රෙජිනගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තු වර්ෂ 1600 පමණ බ්‍රිතාන්‍යයන් වෙළඳාම සඳහා පැමිණියහ. ඒගොල්ලෝ ආවේ වෙළඳාම සඳහා. බ්‍රිතාන්‍යයන් වෙළඳාම සඳහා තමයි පෙරදිගට ආවේ. ආසියාවට ආවේ. ඔන්න ආපහු බලන්න බ්‍රිතාන්‍යයන් ආසියාවට පැමිණීමේ අරමුණ. බ්‍රිතාන්‍ය එලිසබෙත් රෙජිනගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තු වර්ෂ 1600 පමණ බ්‍රිතාන්‍යයන් වෙළඳාම සඳහා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි අරමුණ. හරි. ඔන්න දැන් වැදගත් කාරණයක් තියෙනවා මම ඒක වෙනම පෙන්නන්නම්. වෙළඳාම සඳහා පැමිණියහ. හොඳයි. ඉතින් දුවේ පුතේ ඒගොල්ලෝ පෙරදිගට ඇවිල්ලා පෙරදිග වෙළඳාමට සම්බන්ධ වුණේ කොහොමද කියලා තමයි බලන්නේ. එයාලා පෙරදිග වෙළඳාම් කරන්න වෙළඳ සමාගමක් හැදුවා. අපි ඒක හඳුන්වන්නේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම කියලා. අපි ලියමු ඒක. පෙරදිගට නැත්නම් ආසියාවට පැමිණි බ්‍රිතාන්‍ය වෙළඳුන් බ්‍රිතාන්‍ය වෙළඳුන් පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම පිහිටුවා. පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම පිහිටුවා. කමාවක් එන්න ඕන. පෙරදිග වෙළඳාමට සම්බන්ධ විය. හරි. පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම ගැන තමයි අපි මේ කිව්වේ. පෙරදිගට නැත්නම් ආසියාවට පැමිණි බ්‍රිතාන්‍ය වෙළඳුන් පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම පිහිටුවා පෙරදිග වෙළඳාමට සම්බන්ධ විය. ඒගොල්ලෝ හැදුවා වෙළඳාම් කරන්න සමාගමක්. හොඳයි. විලියම් හෝකින්ස් සහ මූගල් අධිරාජයා අතර සාකච්ඡා. පුතා ඒ වෙනකොට ඉන්දියාව පාලනය කළේ
මූගල් නැත්තම් මෝගල් කියන අධිරාජ්‍ය පාලකයන් විසින්. හැබැයි මේ කාලේ මේ මෝගල් අධිරාජ්‍ය නැත්තම් මූගල් අධිරාජ්‍ය පිරිහෙමින් පැවතුනේ. එහි බලය බිඳ වැටෙමින් පැවතුනේ. ඒ වෙනකොට දුර්වල පාලකයන් බලයේ හිටියේ. ජහන්ගීර් වගේ කට්ටිය. ජහන්ගීර් කියන්නේ ඒ මූගල් රජවංශයේ අවසානයේ හිටපු දුර්වල පාලකයෙක්. ඔවුන්ට ලොකු බලයක් තිබ්බේ නැති නිසා බලවත් යුරෝපීය පිරිසක් තමන්ගේ රටට ඇවිල්ලා රජු එක්ක හිතයිශී වෙනවට රටේ වෙළහෙළඳාම් කරනවට රජුට ආදායම් ලැබෙනවට ඒ වගේම ඔවුන්ගේ සහාය රජුට ලබා ගන්න පුළුවන් ඉංග්‍රීසි හමුදා එහෙම කියලා හිතලා මූගල් අධිරාජ්‍යය සමග කරපු සාකච්ඡාවලදී ඉංග්‍රීසීන්ට ආර්ථික කටයුතු වලට ඒ කිව්වේ වෙළඳ මධ්‍යස්ථාන පිහිටවල වෙළඳාම් කරන්න අවසර ලැබෙනවා අවස්ථාව ලැබෙනවා පැහැදිලිද? නමුත් ප්‍රශ්නයක් තියෙන්නේ ඒ වෙනකොට පෙරදිග වෙළඳාමේ උපරිම ප්‍රතිලාභ ලබමින් හිටියේ ලන්දේසීන්. පෘතුගීසීන් අභිබවා ලන්දේසීන් පෙරදිග බලවත් වෙමින් හිටියේ. පෘතුගීසීන් හා ලන්දේසීන් අතර පෙරදිග බලය අත්පත් කරගන්න දරුණු ගැටුම් සිදු වෙමින් තිබ්බේ. ලන්දේසීන් කුළුබඩු වලින් උපරිම වෙළඳ ලාභ ලැබුවා. ලන්දේසීන් සාර්ථකව වෙළඳාම් කරේ දකුණු ආසියාවේ නෙමෙයි අග්නිදිග ආසියානු ප්‍රදේශවල. ලන්දේසීන් ඒ වෙනකොට බලවත්ව හිටියේ අග්නිදිග ආසියානු ප්‍රදේශවල. ඒ වගේම ඒ වෙනකොට ඉංග්‍රීසීන්ට වැඩිය ලන්දේසීන් නාවික බලයෙන් ඉදිරියෙන් හිටියේ. ඔවුන් අග්නිදිග ආසියාවේ ওই ජාවා සුමාත්‍රා ආසන්නයේ ඒවා දූපත්නේ තමන්ගේ වෙළඳ මධ්‍යස්ථානය පිහිටවලා බෙතා නැත්තම් බතාවිය පිහිටවලා එතන ඉඳන් සාර්ථකව පෙරදිග වෙළඳාම් කරගෙන ගියා. ඒගොල්ලෝ VOC පෙරදිග ඕලන්ද වෙළඳ සමාගමෙන් පිහිටවලා සාර්ථකව වෙළඳාම් කරගෙන ගියා. මේක දැකපු ඉංග්‍රීසීන් කල්පනා කරනවා ලන්දේසීන් සාර්ථකව වෙළඳාම් කරන ජාවා සුමාත්‍රා ප්‍රදේශවලට ගිහින් අපිත් එහෙ තියෙන වෙළඳ ද්‍රව්‍ය ගෙනියන්න ඕන. වෙළඳාමෙන් වැඩි ප්‍රතිලාභ ගන්න ලන්දේසීන්. අපිත් එහෙට යන්න ඕන කියලා ඉංග්‍රීසීන් මේ පැත්තට ගියා. ගියාම මොකද දන්නවද උනේ? ලන්දේසීන් තමන් සාර්ථකව වෙළඳාම් කරන තමන්ගේ පෙරදිග වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටවල තියෙන ප්‍රදේශවලට තව බලවත් જાතියක් එනවට කැමති උනේ නැහැ. ඒ නිසා ඉංග්‍රීසීන් බලය අත්පත් කරගෙන තිබ්බ අග්නිදිග ආසියාතික කුඩා දූපතක් වූ ඇම්බොයිනා දූපතට ලන්දේසීන් පහර දුන්නා. පහර දීලා ඉංග්‍රීසි බලකොටුව විනාශ කරා. වෙළඳ ගබඩා විනාශ කරා. ඊට පස්සේ ඉංග්‍රීසීන් කල්පනා කරනවා නාවික බලයෙන් අපිට වඩා ලන්දේසීන් ගොඩක් ඉදිරියෙන් ඉන්නේ. මේ වන විට ඉංග්‍රීසීන්ට වැඩිය ලන්දේසීන් පෙරදිග ප්‍රබලයි. ඒ නිසා ඉංග්‍රීසීන් පසුබසිනවා. ලන්දේසීන් එක ගැටුම් ඇති කරගන්න නැතුව ඒ ප්‍රදේශ අතහැරලා යලි ඉන්දියාවේ අර මොගල් අධිරාජ්‍යය එක්ක සාකච්ඡා කරලා වෙළඳ ගිවිසුමක් එහෙම ඇති කරගන්න තිබ්බේ. ඒ ගිවිසුමට අනුව ඉන්දියාවේ වෙළඳාමට සම්බන්ධ වෙනවා. ලන්දේසීන් බලවත්ව ඉන්න ප්‍රදේශවලට යලි ගියේ නැහැ. මොකද මුල් කාලේ ඉංග්‍රීසීන් ලන්දේසීන්ගේ යුද බලයට බයයි හිටියේ. පැහැදිලි නේද? ලන්දේසීන් ඇම්බොයිනා දූපතට පහර දුන්නට පස්සේ ඔවුන් නැවත ඒ ප්‍රදේශවල බලය අල්ලන්න ගියේ නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. පෙරදිග බලය අල්ලන්න පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ගැටුම් ඇති වුණානේ. ඒ ගැටුම් වලදී දුවේ පුතේ ඉංග්‍රීසීන් උදව් කරේ ලන්දේසීන්ට. ඒ ගැටුම් වලදී ඉංග්‍රීසීන් ලන්දේසීන්ට උදව් කරා. පෘතුගීසි හා ලන්දේසි ගැටුම් වලදී ඉංග්‍රීසීන් ලන්දේසීන්ට සහාය පළ කරා. එහෙම කරලා තියෙද්දිත් තමන් සාර්ථකව වෙළඳාම් කරන ප්‍රදේශවලට තමන්ගේ බලය පතුරවලා තියෙන ප්‍රදේශවලට තමන් වැඩිපුර කුළුබඩු ලබා ගන්න ප්‍රදේශවලට ඉංග්‍රීසීන් එනවට ලන්දේසීන් කැමති වුණේ නැහැ. තමන්ට උදව් කරත් තමන් බහුලව සාර්ථකව වෙළඳාම් කරන බහුලව කුරුඳු කුළුබඩු ලබා ගන්න ප්‍රදේශවලට ඉංග්‍රීසීන් එනවට ලන්දේසීන් කැමති වුණේ නැහැ. තමන්ගේ වෙළඳාමට පාඩු කරගන්න කැමති නැහැ. හරි. තමන්ට උදව් කරත් ලන්දේසීන් ඒ වෙලාවේ ඉංග්‍රීසීන්ට පහර දුන්නා. හොඳයි. බලන්න. විලියම් හොකින්ස් මේ ඇවිල්ලා පෙරදිගට පැමිණි ආසියාවට පැමිණි බ්‍රිතාන්‍ය වෙළඳ කණ්ඩායමේ නියෝජිතයෙක් ප්‍රධානියෙක් විලියම් හොකින්ස් ඉන්දියාවේ වෙළඳාම ගැන සාකච්ඡා කරා. ලියමුනේ. පෙරදිග වෙළඳාමට සම්බන්ධ වීමට වෙළඳ සමාගමේ
නියෝජිතයන් සමග මුගල් අධිරාජයා සාකච්ඡා ආරම්භීය. මුගල් අධිරාජයා සමග සාකච්ඡා ආරම්භුණි. විලියම් හෝකින්ස් ඉංග්‍රීසි වෙළඳ කණ්ඩායමේ නියෝජිතයා ඉන්දියාවේ මොගල් අධිරාජයා සමග කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට මේ දුර්වල පාලකයාගෙන් අවස්ථාව ලබා ගන්නවා. ප්‍රබල පාලකයෙක් නම් මෙච්චර ලේසියෙන් ඉන්දියාවේ වෙළඳාමට සම්බන්ධ වෙන්න එන්න දෙන එකක් නෑ. Tamanට අභියෝගයක් නේ කවුරු හරි ඉන්දියාවට එන එක. නමුත් දුර්වල පාලකයෙක් වූ මොගල් අධිරාජයාගෙන් අවසර ලබා ගන්නවා ඉන්දියාවේ වෙළඳාම් කරන්න. අන්න ඒක තමයි මේ සාකච්ඡාවල අරමුණ. යමු බලන්න ඊළඟ කරුණට. ජාවා සුමාත්‍රා ප්‍රදේශ කෙරෙහි ඉංග්‍රීසි නැත්නම් බ්‍රිතාන්‍ය අවධානය යොමු වීම. මම ඉස්සල්ලා කිව්වා පෙරදිග වෙළඳාමේදී ලන්දේසීන් සාර්ථකව පෙරදිග වෙළඳාම කළේ කොහෙද? ජාවා සුමාත්‍රා ප්‍රදේශවල. අග්නිදිග ආසියාතික ප්‍රදේශවල. ජාවා සුමාත්‍රා කියන දූපත්වල ලොකු දූපත්. ජාවා දූපතේ තමයි ලන්දේසීන්ගේ පෙරදිග ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය තිබ්බේ. බෙතා නැත්තම් බතාවි. ඒ ප්‍රදේශවලට ඉංග්‍රීසීන් එනවට ලන්දේසීන් කැමති වුණේ නැහැ. ඒ වුණාට මෙච්චර කල් පෙරදිග බලය අල්ලන්න ලන්දේසීන් පෘතුගීසීන් එක සටන් කරනකොට ඉංග්‍රීසීන් උදව් කරා. ඒකත් අපි ලියමු. මේ පෙරදිග පෘතුගීසි ලන්දේසි ගැටුම්. බලන්න ලියමු බලන්න. ලන්දේසීන් පෙරදිග බලය අල්ලා ගැනීමට පෘතුගීසීන් සමග ගැටුම් ඇති කරගත්හ. හරි. ගැටුම් ඇති කරගත්හ. මෙහිදී ඉංග්‍රීසීන් කාගේ පැත්තද ගත්තේ? ඔන්න මම highlight කරනවා. මෙහිදී ඉංග්‍රීසීන් ලන්දේසීන්ට තමයි සහාය පළ කරේ. ඉංග්‍රීසීන් සහාය පළ කරේ පෘතුගීසීන්ට නෙමෙයි ලන්දේසීන්ට. ලන්දේසීන් පෙරදිග බලය අල්ලා ගැනීමට පෘතුගීසීන් සමග ගැටුම් ඇති කරගත්තා. හරිද? මේ තියෙන්නේ පෙරදිග පෘතුගීසි ලන්දේසි ගැටුම්. ලන්දේසීන් කොහෙද සාර්ථකව වෙළඳාම් කරේ? අපි ලියමු. කොහෙද පුතේ? අග්නිදිග ආසියානු දූපතක් වූ ජාවාහි නේද? අග්නිදිග ආසියාවේ අපි කියන්නේ ගිනි කොන කියලා. ගිනි කොන දිග. අග්නිදිග ආසියානු ජාවා සුමාත්‍රා ප්‍රදේශවල අපි ලියමුද බලන්න ජාවා සුමාත්‍රාවල කොහෙද එයාලගේ වෙළඳ මධ්‍යස්ථානෙ තිබ්බේ කියලා. අග්නිදිග ආසියානු ජාවා සුමාත්‍රා ප්‍රදේශවල ලන්දේසීන් සාර්ථකව වෙළඳම් කළ ප්‍රදේශ. හරි. අග්නිදිග ආසියානු ජාවා සුමාත්‍රා ප්‍රදේශවලින් බතාවිය තමයි ලන්දේසීන්ගේ පෙරදිග වෙළඳ මූලස්ථානය. ඔන්න මම වරහන් ඇතුළේ ලියනවා. බතාවිය ලන්දේසි
පෙරදිග වෙළඳ මූලස්ථානය. හරි. ඔන්න වරහන් වැහුවා. යමු බලන්න ඊළඟ මාතෘකාවට. එම ප්‍රදේශවලට ඉංග්‍රීසීන් පැමිණීම. ඉතින් දුවේ පුතේ ඔන්න බලන්නකො කාරණේ. ලන්දේසීන් සාර්ථකව වෙළඳාම් කරපු ජාවා සුමාත්‍රා ප්‍රදේශවලට ඇවිල්ලා ඒ අවට ඇම්බොයිනා කියන කුඩා දූපතේ ඉංග්‍රීසීන් හදාගත්තනේ වෙළඳ මධ්‍යස්ථානයක්. බලකොටුවක් එහෙම හැදුවනේ. ලන්දේසීන් මේකට පහර දීලා එය විනාශ කරලා දැම්මා. ඊට පස්සේ ඉංග්‍රීසීන් ලන්දේසීන් එක්ක ගැටුම් ඇති කරගන්න බයයි මං කියවනේ නාවික බලයෙන් ඒ කාලේ ලන්දේසීන්ට වඩා මං කියවනේ නාවික බලයෙන් ඒ කාලේ ඉංග්‍රීසීන්ට වඩා ලන්දේසීන් බොහොම ඉහළින් හිටියේ. ඒ නිසා ඉංග්‍රීසීන් බය වුණා ලන්දේසීන් එක්ක ගැටුම් ඇති කරගන්න. එහෙම බය වෙලා ඒ ප්‍රදේශ අතහැරලා ආසියාතික ප්‍රදේශ කියන්නේ දකුණු ආසියාව පෙරදිග ඉන්දියාව පැත්තට ආවා. පැහැදිලිද? එම ප්‍රදේශවලට ඉංග්‍රීසීන් පැමිණීම. අපි ලියමු. ලන්දේසීන් සාර්ථකව වෙළඳාම් සිදු කළ ප්‍රදේශවලට ඉංග්‍රීසීන් පැමිණීම පිළිබඳ අකමැති වූ ලන්දේසීන් ඉංග්‍රීසීන් පිහිටුවා තිබූ ඇම්බොයිනා දූපතේ බලකොටුවට ඔන්න අහගන්න. ලන්දේසීන් සාර්ථකව වෙළඳාම් සිදු කළ ප්‍රදේශවලට ඉංග්‍රීසීන් පැමිණීම පිළිබඳ අකමැති වූ ලන්දේසීන්. තමන් සාර්ථකව වෙළඳාම් කරන ප්‍රදේශයට තව කෙනෙක් එනවට කවුද අනේ කැමති වෙන්නේ නේද? තව කෙනෙක් ඇවිල්ලා ඒ වෙළඳ බලය අල්ල ගන්නවට කැමති වෙන්නේ කවුද නේ? ලන්දේසීන් සාර්ථකව වෙළඳාම් සිදු කළ ප්‍රදේශවලට ඉංග්‍රීසීන් පැමිණීම පිළිබඳ අකමැති වූ ලන්දේසීන් ඉංග්‍රීසීන් පිහිටුවා තිබූ ඇම්බොයිනා දූපතේ බලකොටුවට පහර දී එය විනාශ කළහ. ඉංග්‍රීසීන් පිහිටුවා තිබූ ඇම්බොයිනා දූපතේ බලකොටුවට පහර දී එය විනාශ කළහ. හොඳයි. ලන්දේසීන් ඉංග්‍රීසි වෙළඳාම් කරන්න හදාගෙන තිබ්බ බලකොටුවට පහර දුන්නා. ඒ නිසා එම අග්නිදිග ආසියාතික ප්‍රදේශ අතහැර ඉන්දියාව කෙරෙහි අවධානය යොමු කිරීමට ඉංග්‍රීසීන්ට සිදුවිය. ඔන්න වැදගත් කාරණා ටිකක් තියෙනවා මම හයිලයිට් කරන්නම්. ආයෙත් අපි මුල ඉඳන් කියවමු. ලන්දේසීන් සාර්ථකව වෙළඳාම් සිදු කළ ප්‍රදේශවලට
ඉංග්‍රීසීන් පැමිණීම පිළිබඳ අකමැති වූ ලන්දේසීන් මෙතෙන්ට දාමු කමාවක් නේද? ඉංග්‍රීසීන් පිහිටුවා තිබූ ඇම්බොයිනා දූපතේ බලකොටුවට පහර දී එය විනාශ කළහ. ලන්දේසීන් දුන්න වැඩේ. ඒ නිසා එම අග්නිදිග ආසියාතික ප්‍රදේශ අතහැර ඔන්න දැන් ඉංග්‍රීසීන් ඒ ටික අතහැරලා ආවා. ඉන්දියාව කෙරෙහි අවධානය යොමු කිරීමට ඉංග්‍රීසීන්ට සිදුවිය. ලන්දේසීන් එක්ක ගැටුම් ඇති කර ගනිමින් අග්නිදිග ආසියාතික ප්‍රදේශවල ඉන්නවට වැඩිය ඉන්දියාවේ රජතුමා එකඟ කරගෙන ඉන්දියාව වෙළඳාම් කරන එක ලේසියි. මොකද ඉන්දියාවේ දුර්වල පාලකයෙක් ඉන්නේ. කියන ඕන දෙයකට කැමති කරගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. හරි දුවේ පුතේ. එහෙමනම් අපි මෙතෙක් සාකච්ඡා කරපු මේ විෂය කරුණු ටික මෙතනින් સમાપ્ત කරලා ඊළඟට ඉන්දියාවට ආපු ඉංග්‍රීසීන්ට මොකද වුනේ? ඒගොල්ලෝ ඊළඟට මොකද කරේ? ඉංග්‍රීසීන් ඉන්දියාවේදී මොන අභියෝග වලටද මුහුණ දුන්නේ? කොහොමද ඉන්දියාවේ වෙළඳ මධ්‍යස්ථාන පිහිටෙව්වේ? ඉංග්‍රීසීන් ඇයි හිටපු ගමන් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරේ කියන මෙන්න මේ කාරණා ඊළඟ වීඩියෝ පටයෙන් සාකච්ඡා කරමු.